නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නචේ ධීරා පකුබ්බන්ති විදිත්වා ලෝක පරියායං අඤ්ඤාය නිබ්බුතා ධීරා තින්නං ලෝකේ විසත්තිකාති තී. කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, මේක දේවතා සංයුත්තේ සගතක වර්ගයේ සඳහන් දෙබසක් එහෙම නැත්නම් සරුවචන් වහන්සේ දේවතාවන් සමග සම්බන්ධ කරපු සංවාදයක් සල්ලාපයක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මුල් වෙලා තියෙන්නේ ඒ උජ්ජාන සංජී දෙවි පිරිසක්. ඒ කියන්නේ අනුන්ගේ වැරදි හොයන જાති දෙවි පිරිස් දෙවි කෙනෙක්. ඒ සරුවචන් වහන්සේ දේවතාවුන් සඳහා වෙන් කරලා තිබුච්ච රාත්‍රියේ ගිවි ගිය වෙලාවේ ජේතවනාරාමයේ කළු කරගෙන ඇවිල්ලා කරන ප්‍රකාශය. ඉතින් මේ ප්‍රකාශයට සරුවචන් වහන්සේ පිරිසිදු කිරීමක් එහෙම නැත්නම් ඒක තව ප්‍රනීත කිරීමක් කරලා පෙන්නනවා. මොකද මේ දේවතාවුන් කරන ප්‍රකාශය මේ හරියට දැන් අනිකුත් ආගම් වල ඉන්න අය කරන ප්‍රකාශන වගේ. ඒක වැරදිමත් නෑ. ඒක යම් ප්‍රමාණයකට මිනිස්සයා බයලජ්ජාවක් ඇති කරලා ආගමට ධර්මයට බය කිරීමක් කරනවා. කෙරුවට ඒව අංග සම්පූර්ණ නෑ. නැත්නම් දෙයයන් තේන දෙයට එහා ගිය දැනුමක් සරුවචන් වහන්සේ ගාව තියෙනවා. ඉතින් සාමාන්‍ය මනුස්සයාට දෙවියන්ට කරන්න පුළුවන් දේවත් කරගන්න බැරුව දෙයයන්ට බැඳ ගත කරනවා. සාමාන්‍ය මනුෂ්‍යයන් අතර බුද්ධත්වයටපත් වෙච්චි ගෞතම සරුවචන් වහන්සේ ඒ දෙවියන් තුල ඇති වෙලා තියෙන ඒ උජ්ජාන සංඥාව අනුන්ගේ වැරදි දැකලා මේ අපි උසස් කියන සංඥාවට පිළිතුරක් දෙනවා. ඉතින් ඒක එදා මෙදා හැමදාම තියෙන එකක්. මොකද මිනිස්සු කැමති දෙයයන්ට යටින් ඉන්න. දෙයයන්ට වැඳලා ඉන්න. නමුත් සරුවචන් වහන්සේ ඒ මතවාද බිඳගෙන දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම වෙලා දෙවියන්ටත් උඩින් බ්‍රහ්මයන්ටත් උඩින් ගියා. එතකොට මේ සරුවචන් වහන්සේ අඳුරන්නේ නැති මිනිස්සයෝ එහෙම නැත්නම් සද්ධර්මයේ දන්නේ නැති මිනිස්සයෝ එනත මේ ප්‍රතිපදාව දන්නේ නැති මිනිස්සයෝ දෙවියන්ට පහළ වැටෙනවා. මේ ධර්මයේ දන්න ප්‍රතිපදාව දන්න කෙනා දෙයියෝ එදා මෙදා තුර සාක්ෂිකාරයෙක් බවට විතරයි පත් කරන්නේ. එහෙම ලොකු ගෞරවයක් ඇති කරන්න ඕන කමක් නැහැ. නිගරු කරන්න ඕන කමකුත් නැහැ. නමුත් මේ දෙයියෝ කරන දැනුමේ දෙයියෝ ළඟ තියෙන දැනුමේ තියෙන අඩුපාඩුව මේ උජ්ජාන සංඤී ගතිය සරුවචන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කළා කියන්න පුළුවන්. අපිට තියෙන සූතමේ ඥානයේ වශයෙන් එහෙම නැත්නම් අපිට චින්තාමය ඥාන වශයෙන් මේ සූත්‍රයෙන් sannivedanaya කරනවා. ඉතින් අපි තේරුම් අරගන්න ඕනේ අපිටත් ඉන්නවා දෙවිගොල්ල. අපි බොහෝ විට අපේ ජීවිතවල ඉදිරියෙන් තියාගෙන යනවා මේ වගේ වැදගත් කරු කටයුතු උත්මයන් වහන්සේලා. ඒ ඇත්තටම අපිට වැඩි යමක් දන්නවා. නමුත් ඒ ඇත්තොත් බුදුහාමුදුරුවෝ නම් අදහන්නේ අපි දෙගොල්ල අතර මොකද්ද sannivedanayak තියෙනවා. ඒ ඇත්ත බුදුහාමුදුරුවෝ අදහන්නේ නැතුව වෙන කෙනෙක් අදහන කටයුතු කරනවා නම් අපි මේ වගේ සූත්‍රයක් කියවලා දැනුම ලැබනකොට ඒ අපිට උගන්වන්න හදන අය මේට වැඩිය පහළ මට්ටමකටයි මේ හෙට්ටු කරලා තියෙන්නේ. ඉහළ මට්ටමේක දන්නේ නැහැ. එහෙම නැත්නම් අහලවත් නැහැ. ඉතින් ඒක නිසා අද කාලේ පවතින වූ මේ විලෝපන එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන විකඩම් මේ භාවනාව කියලාම මහානකම කියලාම ප්‍රතිපදාව කියලාම තියෙන විකඩම් බාධාවක් නෙවෙයි. මේ වගේ උජ්ජාන සංඤී දේවතාවුන් පිළිබඳව සරුවචන් වහන්සේගේ පැවතිච්ච මේ සාකච්ඡා තමයි දෙබස් හොඳට අහුම්කම් දෙනවනම්. ඉතින් ඒක නිසා අපි දෙයයන්ට නිසිතන දෙනවා මිසක්කා ඒ දෙයයන්ට ඕනට වැඩිය උඩ නටන්න දෙන්නෙත් නැහැ. ඒ දීපු නිසා තමයි මේ දෙයියෝ අමාරු වැටලා තියෙන උජ්ජාන සංඤී වෙලා. අපි උසස් කියන මට්ටමට වැටලා තියෙනවා. ඒ උසස් වෙලා තියෙන ආමිෂ ලෝකේ තමයි නැත්නම් අපරාධ ලෝකේ. එහෙම නැත්නම් මේ සරුවචන් වහන්සේ පෙන්වන්න හදන
ත්‍රිශික්ෂාවෙහි දෙයයන් කිසිම අයිතිවාසිකමක් නැහැ. ඉතින් ඒක ඒ දේව පුරාණ දිහා බලනකොට දිව්‍යංගේ අංගපතංග බලනකොට චාරිත්‍රය බලනකොට පේනවා එහෙම කිසිම මේ දියෝ අඩු ගන්න මේ කර්මේසා කර්මඵලවත් පිළිගන්න ගතියක් පේන්නේ නැහැ. ඊටාන්ට හම්බෙච්ච මේ දේවාත්මේ තරම් උඩ දාගෙන ගත කරන જાතියක් වෙනවා. නීච දෙවිගොල්ලත් ඉන්නවා. ඔය තලාට දේවා බුම්මාට දෙවිගොල්ල එහෙම ඒගොල්ල නිකන් ඔය මොම් පහත් කුලේ කට්ටිය වගේත් ඉන්නවා. නමුත් ඒගොල්ල නෙවෙයි වැඳුම් පිදුම් ලබන්නේ මේ දෙවියෝ. ඉතින් අන්න ඒ වාගේ මේ ශාසනෙත් වැඩවලට දෙවියෝ සම්බන්ධ කරගත්ත ගමන් නිකන් මොකද්ද පහත් තත්වයකට වැටෙනවා. ඒ දෙයියෝ පහත් නිසා නෙවෙයි. දෙයියෝ ඇත්තටම හොඳ ඇති. නමුත් දෙයියන් උඩින් එන බුදුහාමරෝ ඉඳද්දී මොකටද මේ ගොඩ පෙරක දూరు අල්ලන්නේ. පෙරක දూరు ඉඳද්දී. අන්න ඒ වගේ වෙලාවල් වල සරුවචනාංශයේ දෙවියන්ට එච්චර හානි නොවන විදියටත් දෙයියන්ට තන නිසිතන් ලබා දීමටත් කතා කරලා පුත්‍රයන් සංස්කෘතිය සඳහන් කරලා දෙනා නචේ දීරා පකුබ්බන්ති විදිත්වා ලෝක පරියාය මේ ලෝක පරියාය කියලා කියන්නේ පරෝක්ෂාව නැත්තම් මේ දිනදා අපිට ඇහෙන තොරතුරු මේ තියෙන මේ ප්‍රවෘත්ති කියලා කියන්නකෝ පරියාය ධර්ම කියලා කියන්නේ ඒකලු මේකලු කියාගෙන දැකපු කෙනා දැකපු දේ කියනවා නෙවෙයි මොනවද අතිශෝක්තියක් තියෙනවා ඒක දැක්කට ඒක ඇහුවට ඒ ධීර පුද්ගලයා කලබල වෙන්නේ නැහැ. ඒක බොරු කියන්නේ යන්නෙත් නැහැ. කලබල වෙන්නේ නැහැ. ඒ කලබල වුණොත් තමයි ප්‍රවෘත්ති ජයගන්නේ. ප්‍රවෘත්ති හදන කට්ටිය වීරත්වයටපත් වෙනවා. ප්‍රවෘත්ති හදන එකෙකුටවත් අඩුම ගානේ බයලජ්ජා දෙක නැහැ. ඒකට කියන්නේ ජඩ මාධ්‍ය කියලා. ඒකේ කිසිම කෙනෙක් වයිකීමක් අතු නෙමෙයි කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා මේ ලෝක පරියාය දැනගෙන කලබල වෙන කෙනාගෙන් අපිට දැනගන්න පුළුවන් වූ කුට්ටි කඩා ගන්න ಜಾති මිනිස්සේ එහෙම නැත්නම් අවස්ථාවාදියෙක් ඒ වෙලාවට ඒ තොරතුරු විකුණන තමයි ජීවත් වෙන්නේ. විනාඩි 2 යනකොට තොරතුරු බොරු වෙනවා. විනාඩි 2 යනකොට තොරතුරක් නෙවෙයි. නිවුස් එකක් නෙවෙයි. කිසිම නිවුස් නැහැ ඒකේ. ඊයර වෙලාවේදී ඒක දෙන්න දඟලන දැඟලිල්ල ජනමාධ්‍ය තුල ඉතාමත්ම ප්‍රසිද්ධයි. short message sending SMS යවනවා, hotmail යවනවා, දඩ බඩ ගාලා තොරතුරු යවනවා. සත්ත පහක වටිනාකමක් නැහැ. වටිනාකමක් තියෙනවා තුන් කාට වටිනාකමක් තියෙනවා. ඔය මේ වෙලාවට වටිනාකමක් තියෙන එක අවස්ථාවාදය. ඒක තමයි මේ පරෝක්ෂාව කියලා කියන්නේ. ඒ නිසා මේ යථාර්ථ ධර්මයත් එක්ක බලනකොට පරෝක්ෂාව එහෙම නැත්නම් එහෙමලු මෙහෙමලු කියන ධර්මයත් අතර තියෙන වෙනස දන්න කෙනාට ධීරයයි කියලා කියනවා. ඒ කෙනා සූරත්වයේ ඉක්මවල වීරත්වයේ ඉක්මවල තමයි ධීරත්වයටපත් වෙන්නේ. ඒපත් වෙන්න හේතුව තමයි කොයි තොරතුරත් ඇසූ විසූ පමණින් අහන්නේ. ගණන් ගන්නෑ. ඔක නැවතත් බලනවා. කායත් කරලා බලනවා. ඉතින් අන්නේම කරන්න බැරි කෙනාට තමයි පෘථග්ජන ලෝකේ තියෙන්නේ, සංසාරේ තියෙන්නේ, රජවරු ඉන්නේ, නායකයෝ ඉන්නේ, ඔය දෙවියරු පචකෙලින්නේ. එහෙම මේ ප්‍රත්‍යක්ෂ කරලා නැවත කරලා බලන්න අකමැති අය. ඉතින් එහෙම ඒකම ඉඳගෙන මිනිසෙක් වශයෙන් ඉපදිලා ඒකම නැවත කිරීමෙන් පරෝක්ෂාව ප්‍රත්‍යක්ෂය කරගන්න තමයි සරුවචනාංශයේ මේ ගෝල බාල පිරිස් වලට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිස් වලට මතක් කරන්නේ. නමුත් ඒ අතරමැද ගොඩාක් අපි ළඟ තියෙනවා මේ ඇදහිලි. මෙහෙම කෙරුවොත් හරියයි, එහෙම කෙරුවොත් හරියයි. මේ ඒකම කරලා බලන එක Taman අතේ තියෙන වැඩි. ඒක පැත්තක තියේදී ඇදහිලි වගේම සැක. ඉතින් මේ දෙකෙන් තේරුම් ගන්න පුළුවන් මේ කොච්චර හොඳ තිබුණත් ඒක තෝරා ගැනීමේදී වරණයේදී මනුස්සයා ඉන්නේ තිරසන් තත්වෙම තමයි. මනුස්සයා තිරසන් ඇත්තේ දෙයක් ඇත්තේ නැහැ. ඒ වරණය සරුවචනාංශික වගකීමක්ද එහෙම නැත්නම් ඒ ආදුනිකයාගේ වගකීමක්ද කිව්වොත් ඒක හරි අමාරුයි ප්‍රශ්නයකට දාන්න. යම් හේතුවකින් සරුවචනාංශේ පහළ වෙලා ඉඳද්දිත් සරුවචනාංශේ තබා වෙන කෙනෙක් තෝරන එකට සරුවචනාංශේ වග වෙන්න ඕනේද? සරුවචනාංශේට උත්තර දෙන්න ඕනේද? එහෙම නැත්නම් තව කෙනෙකුට මේ සත්‍ය තිබියදී එහෙම නැත්නම් අධි කුසලයේ තිබියදී බාලදේ සාමාන්‍ය කුසලයට අනේකට සරුවචනාංශේ වගේ කෙනෙක් කිපෙනවාද? සරුවචනාංශය කෙනෙක් හිත නරක කරගන්නවද කියන ප්‍රශ්නේ සරුවචනාංශයේ අපිත් එක්ක බෙදා ගන්නවා. ඒ බෙදාගන්නේ දෙවි කෙනෙක් සාකි කරගෙන. ඒ වෙලාවට කලබල වෙන්න එපයි කියලා කියනවා. නවේ දීරා පකුබ්බන්ති.
ඒ ධීර පුරුෂයා මේ ලෝකපරියායට කලබල වෙන්නේ නැහැ. ලෝකපරියාය වැඩිම දවන, තවන, කලබල කරන, කුලප්පු කරන, උසි ගන්නන වැඩක් තියෙනවා. ඒක තමයි කාම කියන එකෙන් අදහස් කරන්නේ. ඉතින් ලෝකපරියායට දඟලන මිනිස්සයාට තමයි ප්‍රවෘත්ති. මේ ඔක්කොම ලෝකේ තියෙන විගඩන් ටික තියෙන්නේ. ඉතින් ඒකට සැලෙන්නේ නැති මිනිස්සයා රහතන් වහන්සේද එහෙම නැත්නම් නොසැලීම ප්‍රතිපත්තියක් කරගන්න උප්පත්තියෙම ගෙනාපු ධර්මයක්ද කියන එක බැලුවොත් ওই දෙක සමාන කරලා කතා කරලා තියෙනවා තමහර මහා යාන සූත්‍රවල. උප්පත්තියම අපි නිවන් දැකලා තියෙන්නේ. අපි දන්නේ නැහැ. අපි ළඟ තියෙනවා එහෙම නොසැලී ඉන්න පුළුවන් ගතියක්. නමුත් අපි අසුරු කරන හැම කෙනාම උත්සාහ කරනවා අපිව බන්ධනයකට ලක් කරලා ඊම කරන්න යන්න එපා. මේක බයපක්ෂ ඇතුව මෙහෙම කරන්න ඕන කියලා එන්නේ එහෙම මිනිස්සු බොරු බයකට ආතතියකට අසහනයකට පත් කරන දේවල් තමයි ආගම කියන්නේ. අන්නේ ආගම් පිළිබඳව ශ්‍රද්ධාවකින් භක්තියකින් දෙයියෝ කතා කරනවා වෙන්න පුළුවන් උජ්ජාන සංඤී. ඒ ඇත්තට නිකාය ભેදේ තියෙනවා. ඒ ඇත්තට අරකමයි හොඳ වෙන දේවල් හොඳයි. නමුත් සරුවච්චන්හන්සේ සඳහන් කරනවා එහෙම දෙයක් නැහැ. එහෙම කවුරු හරි කියනවනම් උජ්ජාන සංඥාවෙන් මං කරන දේ පමණයි හරි අනික් කරන දේවල් වැරදි කියලා ඒකට ධීරයත් හැලෙන්නේ නැහැ. එහෙම නැත්නම් කියනවනම් මේ ලෝකේ নানা ආකාර විකඩම් තිබුණට මේක ධර්මයේ කියලා මේක තමයි ප්‍රතිපත්තිය කියලා පෙන්වන්න දැඟලුවාට ධීර පුරුෂයාට ඒක එච්චර කලබල වෙන්නේ නැහැ. ඒතකොට ධීරයයි මේ කියන්නේ උප්පත්තියෙන් මේක තේරුම් ගන්න පුළුවන් ඉහමොල තියෙන මිනිස්සෙද්ද නැත්නම් රහතන් වහන්සේද කියනකොට අටුවාව පෙන්වන්න දන්නේ ඒක මේ ධීරයයි කියලා කියන්නේ රහතන් වහන්සේ කියලා. ඉතින් ඒ රහතන් වහන්සේට නම් කවුරුත් නොමග යවන්න බෑ. එයා සත්‍ය දැකලා තියෙන නිසා. නමුත් පුළුවන්කමක් තියනවාද යෝගාවචරයට Taman තුලත් ඒ රහත් ගතිය තියෙනවා. Tamanුයි මේක විනිශ්චය කරන්න තියෙන විනිශ්චය කරන්න නම් ඒක නැවත නැවත කරලා බලන්න. ඒකට කියනවා සතතාභ්‍යාසය කියලා. සතතාභ්‍යාසය කරන්න බැරි වෙන්න හේතුව තමයි කම්මැලිකම, නීරසකම, එපා වෙන ගතිය, සීමාවක් නැහැ වගේ පෙන්වන ගතිය, තනි වුණා කොටු වුණා වගේ පේන ගතිය මේ ඔක්කොමලා මේ පේන අරමුණකට යන්න හදනවා මම නොපෙන අරමුණට යන්න හදනවා වගේ ආන්නේ ගතිය ඒ කම්මැලිකම නීරසකම තියෙද්දි නැවත කරන කෙනාට රහතන් වහන්සේ නමකට වගේම ගරු කටයුතුයි. ඒ වගේම සීල දනාගේ ගෞරවය ලක් වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් රාග ద్వේෂ මෝහ තුනම ක්ෂය කරාද ඒ කෙනාට වගේම රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛය සඳහා සදී පැදී සිටන උත්තරනාංශලාටත් ඒ වගේම කරු කරන්නයි කියලා තියෙනවා. ඉතින් අපි ගත කරන සතිමත් හැම චිත්තක්ෂණයකම රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛයට නැමිලා තියෙනවා. ඉතින් ඒක දෙවෙනි වෙනවා දෙවෙනි වෙන්නේ ඒක සම්පූර්ණ සාක්ෂාත් කරපු මනසකට. ඉතින් අපිට කොච්චර අමාරුද බලන්න සතියෙන් ගත කරන්න. කොච්චර අමාරුද මේ සතිමත් චිත්තක්ෂණයේ පමණක් වෙන ආලවට්ට මොකක්වත් නැතුව සතිමත් චිත්තක්ෂණයේ පමණක් පවත්වන්න ගියාම ලෝකයක නැත්නම් අපේ හිත ඒක පුදුම වගකීමකට ගන්න. බය වෙනවා. එපා වෙනවා. බනත් එපා වෙනවා. අහන්නත් එපා වෙනවා. ඊට වැඩිය මොනවා හරි අලුත් යමක් කරන්න දඟලන ගතියක් තියෙනවා. ඒ වෙනුව අපි ලෝකපරියායට යනවා. ඔය කියන කයිවාරුවක් ගහගෙන මොකක් හරි දෙයකට යට වෙලා ඉන්නවා. ඉතින් ඒ වෙනුවට අර තමන්ගේ අධිකාරී ශක්තියේ තියෙන තමන්ටම කළ හැකි කරන යමක් සතියෙන් කරනවා කිව්වහම ඒකේ ආගමක් පේන්නත් නැහැ, ඒකේ ධර්මයක් පේන්නත් නැහැ, ඒකේ ප්‍රතිපදාවක් පේන්නත් නැහැ, ඒකේ කලගෝසාවකුත් නැහැ. මේ සෙනග එකතු වෙලා කෑ ගහලා කරන්න දෙයක් නැහැ. මොකද ඒක තියෙන්නේ මම දැන් මෙතන කියන උපමානේ. ඉතින් මේ මේතක ජනමාධ්‍ය දිනුනාට පස්සේ ඒක මේ අපි කියන සංකල්පයට දාගන්න හදනවා. අපි අදටයි හෙටටයි දිගටම තියන්න පුළුවන් වෙලාවක් තියාගන්න හදනවා. නැත්නම් මේ ලංකාව වගේ එකක් මේ බෞද්ධ රාජ්‍යයක් කරගන්න හදනවා. මෙතන විතරක් නෙමෙයි හැමතැනම. ඉතින් මේ වාගේ මේ කරගන්න බැරි දේවල් කරන්න ගිහිල්ලා සැලෙන ගතිය තමයි ලෝකපරියායට සැලෙන ධීර නොවන පුද්ගලයාගේ හැටි. ඉතින් මම මේ උත්සාහ කරන්නේ ඒ ධීර පුද්ගලයා රහතන් වහන්සේ කියලා මේ කාලේ කරන්න බෑ කියලා පිටියට තියලා එන ගහලා පැත්තකට තියන වෙනුවට අපි ළඟත් යම් යම් වෙලාවල් වල යම් යම් අවස්ථාවල යම් යම් ප්‍රමාණවලට මේ ධීර ගතිය මතුවෙනවා.
අන්න ඒක අඳුන ගන්න පුළුවන් නම් එතන බුදුහාමුදුරුවොත් වැඩ ඉන්නවා, ධර්මයක් තියෙනවා, සංඝයාත් වැඩ ඉන්නවා, සීලයක් තියෙනවා. ඉතින් අන්නේ චිත්තක්ෂණයේ එහෙම නොවන චිත්තක්ෂණයකින් වෙන්කොට හඳුනා ගන්න එකයි අමාරු දෙය. අපිට පේන්නේ එහෙම සත්‍යමත් චිත්තක්ෂණේ හරිම කම්මැලි එක තැනට වෙච්ච නිකන් පතොල හොද්දයි බතයි කන්නා වගේ උම්මලකට කය ලක්වත් නැහැ. ඉතින් ඒකට උම්මලක ටිකක් දාලා මේක ටෙම්පරාදු කරලා දෙන්න කියලා තමයි අපි කියන්නේ පන්සලට ගිහිල්ලා. නමුත් එහෙම කරපු ගමන් වෙන්නේ අරගේ තියෙන අර මේ නැවුම් ගතිය නැති වෙන එක. ඒක නිසා බුදුජානක සඳහන් කරලා තියෙනවා ওই ලෝකපරියායේ මිනිස්සු මේ නටන්න හදන නැටිල්ල අසීමිත කවදාකවත් කෙලවර වෙන්නේ නැති නැටිල්ලට ධීරයා කිපෙන්නේ නැහැ. ධීරයා නොමග යවන්න බෑ. නොමග ගිහිල්ලා වගේ පේනවා. ඒනට ධීරයා එහෙම කරන්නේ නැහැ. යාර කරගෙන යන වැඩේ දිගට ඕම කරනවා. ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න ඇట్లా. ඒ මගේ දරුවා කියලා හෝ මගේ ගෝලයා කියලා හෝ මගේ ගුරුන්නාන්ති කියලා හෝ මගේ සහෝදරයා කියලා හෝ එහෙම වෙන්න දෙයක් නැහැ. මොකද ලෝකයේ තියෙන මේ පරියායට ඉඳ තියන්න ඕනේ. ඒකත් එක්ක නොගැටී ඉන්න එක තමයි මෙතන තියෙන සම්මා ආජීවය වෙන්නේ. ඒ වගේම අඤ්ඤාය නිබ්බුතා ධීරා තින්නන් ලෝකේ විසත්තිකා. මේට වැඩිය වෙනස් ගතියක් ඥානාන්විත ගතියක් තියෙනවා මේ නිවන් ලැබපු ඒ ධීරයන් වහන්සේ. ඒක සාක්ෂාත් කරපු කෙනා. එයා මේ එහාට බෑට නලවන්න පුළුවන් නාස්ලනුව නැහැ. එහෙම නැත්නම් ඒ අර කියන විසත්තිකා නම් තෘෂ්ණාව නැහැ. ඉතින් මේ විසත්තිකා කියන තෘෂ්ණාව කියන තනි කාරණාවට මේක අඩු කරලා පෙන්නුවත් අපි දන්නවා කෙලස් කිව්වහම 60 උටමාරක් තියෙනවා. රාගයක් තියෙනවා, ද්වේෂයක් තියෙනවා, මෝහයක් තියෙනවා, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන ගොඩක් තියෙනවා. ඉතින් මේ සේරම එක බසුම්බියකට දාලා එක මල්ලකට දාලා මේ විසත්තිකා නැමැති තෘෂ්ණාවට දාපු ගමන් ඉතින් ලෝකයා හිතනවා, ඒ කියන්නේ මේ ගැන දන්නේ නැති අය හිතනවා මෙහෙම එක හේතුවකට අඩු කරන්න පුළුවන්ද කියලා. මේ ලෝකයේ දුක ඒක හේතුකද කියලා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා ඒක හේතුක නැහැ. මුලම දෙයක්වත් මේ ලෝකේ ඒක හේතුක නැහැ. භව හේතුකයි. ඒකම හේතුවකින් බොහෝ දේවල් හදන්නෙත් නැහැ. බොහෝ හේතු වලින් බොහෝ දේවල් හදන එක තමයි ලෝකෙ සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ මෙතන තියෙන මේ විසත්තිකාව නැත්තම් මේ තෘෂ්ණාව කියන එක භාවනා කරන යෝගාවචරයට තේරෙන භාෂාවට දැම්මොත් කියන්න තියෙන්නේ මනාපමනාප දෙක. මනාපේ නිසාම තමයි අපනාපේ හටගන්නේ. අමනාපයක් යමකට තියෙනවා නම් ඒක මොකක්වත් නිසා නෙවෙයි, ඊට වැඩිය වෙනත් මනාපයකට තියෙන ප්‍රේමය තමයි අමනාපේ වශයෙන්, ද්වේෂ වශයෙන් පෙනී හිටින්නේ. ඉතින් ඒ දෙක සාමාන්‍යයෙන් ලෝකයේ අකුසලයක් විදිහට සලකන්නේ නැහැ. මේක හොඳට අහගන්න. ඒක තමයි ලෝකපරියාය කියන්නේ. අපි දෙයකට මනාපමනාපුණයි කියන එක අකුසලයක් විදිහට ලෝකේ සලකන්නේ නැහැ. විශේෂයෙන් කියනවා වීතික්‍රමන මට්ටමේ අකුසල් වලට වැටෙන්නේ නැහැ. පරිඋත්ථාන කියන අකුසල් වලට එච්චරම සම්බන්ධයක් නැහැ. මේක ගොඩාක්ම ගැඹුරින් සම්බන්ධ වෙන්නේ අනුසය මට්ටමට. ඒක නිසා යම් කිසි කෙනෙක් ආයේ වීතික්‍රම කෙලෙස් පිළිබඳව දැඩි අපි කිව්වොත් සදාචාරාත්මක වගවීමකින් එහෙම නැත්නම් සීලයක් රැකගෙන ජීවත් වෙනවා නම් එයාට තේරුම් ගන්න පුළුවන් එයාගේ ඔය මනාපමනාප දෙකෙන් සෑහෙන ප්‍රමාණයක් 85ක් 90ක්ම ඉවරයි. Taman සතෙක් නොමරන්න, හොරකමක් නොකරන්න, කාමීත්‍යාචාරයක් නොකරන්න, බොරු කේලම් හිස්සචන පරිසවචනෙන් වළකින්න ගියා නම් නැත්නම් ඒක පිළිවැද්දන ඔය කෙලෙස් වලින් 90ක් විතර ඉවරයි. නමුත් Tamanට තේරෙන පටන් ගන්නවා මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච කියලා භාවනා කර කර ඉන්නකොට හිතේ පහළ වෙනවා මේ අර කාමයේ කාම ගුණයන්ගේ කාම සංඥා. හිතට පහළ වෙනවා කැමැත්තක්. කාමයට කැමැත්ත, කාම ඡන්දේ. ඉතින් මේ ඡන්ද මූලකා සබ්බේ ධම්මා කියලා සරුවචාන්සේ දේශනා කරනවා. අපිට මේ දේවල් කිරීමට මොටිවේෂන් එකක්, තල්ලුවක්, කැමැත්තක් ඇති වුණාට පස්සේ ඒ අනුව තමයි වැල යන පැත්තට මැස්ස ගහගෙන අපි යන්නේ. ඉතින් ඒ දේ කරන්ඩ අපි දවස පුරා කරන හැම වැඩකදීම ඡන්දයක් අවශ්‍යයි. ඡන්දයක් නැත්නම් ඒ මනුස්සයා ලෙඩ වෙච්ච බල්ලෙක් වගේ මුල්ලකට වෙලා ඉඳී. කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. නමුත් මේ ඡන්දයෙන් තමයි අපි තෝරන්නේ
උපකරණ ආයුධ ටික ක්‍රමවේදය කළ යුතු වැඩ නොකළ යුතු වැඩ කරලා අපි ඒක දිගේ ඇදගෙන යනවා. ඉතින් එතකොට මේ වැඩේ සාර්ථක වෙන්න කාමච්ඡන්දේ වැඩි වෙනවා. සාර්ථක වෙන්න මේ ආර්ය පරිේශන තබා අනාර්ය පරිේශනයේ ඡන්දේ මුල් කරගෙන යනකොට ඒක සාර්ථක වෙන්න යාගට අකුසල් ඇති වෙන තිනේට වැඩි වෙනවා. උජ්ජාන සංඤී ගතිය වැඩි වෙනවා. ඉතින් ඒක නිදාන සූත්‍රයේ සර්වචන්සේ පෙන්ලා දීලා තියෙනවා. අපි මේ ගමන සාර්ථක වෙනකොට අසාර්ථක වුණාට වැඩිය භයානක තැනකට වනමුකේ පෑදුවා වගේ එන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒ සාර්ථක වෙන්න ඒකේන නිහතමානී වෙන්න දන්නවනම් ඒකේන අහිංසක වෙන්න දන්නවනම් ඒක භාවනා ජීවිතය තුළ අනිවාර්යයෙන්ම තිබිය යුතු ආජීවය කියලා කියනවා. එතකොට එයා තුළ ශ්‍රද්ධාවේ කඩාවැටීමක් වෙන්නේ නැහැ. සැකයක් එන්නේ නැහැ. ඒ සැකේ හැම වෙලාවෙම ඒ කියන්නේ අපි ඒක ප්‍රඥාව ස්වරූපෙන් තමයි පෙනී හිටින්නේ. පඤ්ඤා මුකේන විචිකිච්ඡා වංචේති කියලා. ඉතින් ඒක භාවනා ලෝකේ උග්‍ර වෙන එක කොච්චරද කියනවනම් භාවනා කරන 50% විතර මානසික අසහන එනවා. ඒගොල්ලන්ට අර ලැබිච්ච භාවනා ප්‍රතිඵලයේ දරා කියා ගන්න බෑ. එයාගේ මෙතෙක් කියලාගෙන ආපු ලෝකපරියායට තද්ද බලහානියක් කරනවා. විශේෂයෙන්ම පරිඋත් ทาน කෙලස් මට්ටමේදී. විතික්කම කෙලස් මට්ටමේදී ඒක එච්චර තේරෙන්නේ නැහැ. ඒක අපිට පන්තලේ දහම් පාතලේ උගන්ලා තියෙනවා. විතික්කම කෙලස් ඉක්මවලා පරිඋත් ทาน කෙලස් වලට ගියාට පස්සේ ඒ ලබාගත් පිරිසිදු తত্ত্বය ඒ ලබාගත් නීවරණ වලින් තොර චිත්තක්ෂණ නීවරණ සහිත චිත්තක්ෂණයෙන් වෙන්කර හඳුනා ගන්න බැරි හඳුනා ගන්න ඕන නැති නිසා හඳුනාගන්නේ නැහැ. අපිට ඕන වෙලා තියෙන්නේ අපේ ආ ලෝකපරියාය රකින්න එකයි. අපි ආසවල් ගමේ ආසවල් කෙනා ආසවල් දේ දන්න කෙනා කියලා අපි ඒ ගෙනාවු හනමිටිය කරේ තියාගෙන ඒ චීන කන්නාඩිය හරහා මේ භාවනාවේ ලැබෙන අත්දැකීම් බලන්න ගියොත් භාවනාවේ ලැබෙන හැම ප්‍රයෝජනයක්ම භාවනාවේ ලැබෙන හැම උත්තරයක්ම ප්‍රශ්නයක් කරගන්නවා. ඒක හරියට කමටහන සුද්ධ වෙනකොට ඔළුව නරක් වෙනවා. පිස්සු හැදෙනවා. ඒක නිසා මට මේ විපස්සනා උගන්වපු මෛත් එක්ක ගොඩක් කල් ඒ මුල් කාලේ මෛත් එක්ක ගුරුවරයෙක් තමයි ඒ වුණාට කල්යාණ මිත්‍රයෙක් වශයෙන් කටයුතු කරපු ඒ ධම්මික ස්වාමීන් වහන්සේ මතක් කරලා කිව්වා මම පැවිදි වෙනවා කියලා මම ලියුමක් දැම්මා 88 අපි හම්බුනේ 78 විතර ඊට කිව්වා මම නම් විපස්සනා උගන්වන්න නතර කරා ඒ තරමටම පිස්සු හැදෙනවා කියලා. ඒ තරමටම මේකේ පිස්සු හැදෙනවා කියලා. ඒක ඇත්ත බටහිර ලෝකේ. ඒක ඇත්ත බටහිර ලෝකේ මේ ලෝකපරියාය කියන එක ඔටුන්නකට පළඳවගෙන තියෙන. ඉතින් මේ මනුස්සයාට මේ සත්‍ය පෙනිපෙනිත් අර පේන මේ අනිතික පරියායක් පරොක්කයක් කියලා හිතෙන්නේ නැහැ. මේ ලෝකේ ඇත්තයි. අපි ලෝකෙට ඕන විදිහට ජීවත් වෙන්න ඕනේ කියලා බලු වෙලා දාත වෙලා ගත කරන මනුස්සයාට භාවන ලැබෙන අත්දැකීමේදී නම් ගැස්සීම්, තිගැස්සීම්, බයවීම, අතපල්ලේ කඩා වැටීම් ඇඟේ සත්තු දුවන වගේ දැනෙන දැනීම් ටිකකින් පේනවා. ඒක දරන්න බැරිකම නෙවෙයි තියෙන්නේ. නමුත් මේක තමයි අනිත්‍ය කියලා ඇහෙනකොට සහලවනවා. දෙදරනවා. දමල ගහලා යන්න හිතෙනවා. ඉතින් ඒක මේ අනිත්‍ය ලක්ෂණයක්. මේ භාවනා උත්කෘෂ්ඨ ඵලයක්. එහෙම නැතු උඹ හොල්ලලා තෑරියා නෙවෙයි. ඕක තමයි අනිත්‍ය කියන්නේ කියලා කිව්වොත් පුදුමාකාර බයක් ඇති වෙනවා. ඒක නිසා මම ආරාධනා කරනවා ලොකු සාංශගේ සත්ත්වවිසුද්ධි පොතේ අනිච්චානුපස්සනාව සත්තානුපස්සනාව පොතේ අනිච්චානුපස්සනාව පෙන්නා මතුකරනද ඒතේ ස්වාමීන් වහන්සේ අවුරුදු 25ක් නිස්සන්නවනේ පමණක් ගත කරා මොන තරම් අසීරු ජීවිතයක් ගත කරන්න ඇද්ද මේ යෝගාවචරයට භාවනා කරන ලැබෙන ප්‍රතිඵල වලට යෝගාවචරය බය වෙන්න නිසා. ඒකේ සඳහන් කරලා තියෙනවා අනිච්චානුපස්සනාව විස්තර කරනකොට සරුවච්චන් වහන්සේම නිදර්ශනයක් වශයෙන් නිදර්ශනයක් ගෙනහැර පාමින් ඒක මම හිතන උඟ දෙනකොට කාරණාව පැහැදිලි කරන්න පුළුවන් කාරණා තුනක් නිදර්ශන තුනක් තියෙනවා එකක් කියනවා කැලේකට අධිපති සිංහයෙක් තමන්ගේ ලෙනට වෙලා හොඳට දවසක් දෙකක් විතර හොඳට බුදියාගෙන ඉන්නවා බඩේ ආහාර තියෙනකම් බුදියාගෙන ඊට පස්සේ නැගිට්ටට පස්සේ ඌ ලෙන්දරට ඇවිල්ලා විජම්බිකාව කියන අතපය වාරු ඇරලා දිග ඇරලා තුන් නදක් සිංහ නද නදනවා. ඒ සද්දේ ඇහෙනකොට දන්නවා ඊගාට අහුවෙච්ච මොකා වුණත් කෑවා. ආයේක මේ සිංහයාට යහින් යන්න කවුරක්වත් නැහැ.
ඉතින් මේ තුන් නාදය ඇහෙනකොට පක්ෂීන් අහසට පයින්නවලු. බිල්වල ජීවත් වෙන සත්තු බිල්ලෙන ගිලට ඇතුළට දුවනවලු. ජලයේ ජීවත් වෙන සත්තු ජලයට පයින්නවලු. අනික් සත්තු බීත වෙලා බලා ඉන්නවලු. දැන් කොයි එකනට පණීද දන්නේ පැන්නට පස්සේ කතා දෙකක් නැහැ. ඉතින් ඒ සත්ත්ව ලෝකයේ ඇති කරන්නේ බය කැලේ ඉක්මවල නගරයේ ඉක්මවල රාජධානියට ගිහිල්ලා රාජධානියේ රජුරුවන්ගේ ඇත්ගාලේ ඉන්න මංගල හස්තියත් එයා සැලෙන්නේ නැති සතෙක් එයාට පවා පිටිපස්සේ කකුල් දෙකට ඈතට වෙලා එදා කාපු කොළබොක්ක සොලසොල ගාලා එළියට යන්න පටන් ගන්නවා. බය වෙන බය විල්ලට. දැන් සිංහයා ආවොත් කතා දෙකක් නැහැ. ඒ වාගේ කියනවා සරුවච්චන් වහන්සේ මේ සරුවච්චන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා සබ්බේ සංඛාරා අනිච්චා කියනකොට තේරෙන සියලු දෙනාට කොළබොක්ක එළියට එනවා. ඒගොල්ලන්ට අසාත්මක ලක්ෂණ පහළ වෙනවා. ඒගොල්ලන්ට වමනේ යන්න වගේ තේරෙන්න පටන් ගන්නවා. සබ්බේ සංඛාරා අනිච්චා. මේ හිතාමතා කරන සියලුම දේව අනිත්‍යයි. සියලුම චේතන අනිත්‍යයි. යමක් චේතනාපූර්වක කෙරුවා නම් දුකයි. ඒක අපි උද්දී හැන්දෑවේ අහනවා භාවනාදී උක දැනෙනවා. භාවනාදී පේනවා අපි අරමුණ හිත සතිමත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් එල්ලෙට තියාගන්න අරමුණත් සහලවනවා. අපි සාමාන්‍යයෙන් එල්ලෙට ගන්නේ නොසැලෙන දෙයක්. එල්ලේ කරා යන්නේක තමයි සාමාන්‍ය ලෝකයාගේ තියෙන මනුස්සකම. මනුස්සත්වයේ ඉක්මවන්න නම් එල්ලේ ළඟට යනට එල්ලෙත් පරිණාමයටපත් වෙලා තියෙනවා. එල්ලියත් විපරිණාමයටපත් වෙලා තියෙනවා කියන එතකොට මොකේද දුවන්නේ? දුවලා බලනකොට දුවපුදී නැහැ. එල්ලේ එතන නැහැ. ඒ ජය කනුව නැහැ. ජය කනුව නැති වෙලා. ඉතින් ජය කනුවේ දි รา යෑම තමයි සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා. එතකොට රජගෙදර ඉන්න රාජකීය හස්තියත් කොළබොක්ක එළියට එනවලු. කාල කඩාගෙන නම් හරකා දුවනවා කොටියගොරවන හඬන් ඇහිලා කියලා මේක සාමාන්‍ය කවියට තියෙනවා. මොකද ගාලා හදන්නේ සාමාන්‍ය කණු හතරක් හිටවලා. ওই කණුවක තමයි වහලේ ගහන්නේ. ওই කණුවක තමයි හරක බඳින්නේ. ඉතින් කොටිය ගොරවනකොට හරක යන්නේ ගාලා කඩාගෙන. අද මේ තාක්ෂණයට වෙලා තියෙන එක තමයි. මේ අනිත්‍යතාවයේ මතුවෙනකොට මේ ලෝක පරියාය තේරෙනකොට අපේ මිනිසුන්ට මානසික අසහන දැන් 30 පැනලා තමාර තැන්වල 50 පැනලා ඔක්කොටම බෙහෙත් බොන්න ඕනේ. නිදා ගන්න බෙහෙත් බොන්න ඕනේ. ආහාර දිරවන්න බෙහෙත් බොන්න ඕනේ. නැතුව ජීවත් වෙන්න බෑ. ඉතින් මම නිතරම කියන එකක් තමයි මම මේ කරන වැඩවලින් මම දන්නවා අනික් කටියටත් අපහසුතාවටපත් වෙනවා ඇති. මේ ලංකා අපේ මීත්‍රිකලත් 3-9කට මේ අපේ ගමේ තොටි වචෙන් කියන පිස්සු ඇතුණා කියන්නේ. භාවනා කරනකොට පිස්සු නැති ඒක අහන්න දෙයක් ඇති පිස්සුනේ අනික් කටියක් තියෙන හැදිලා නැති වුණාට තමයි එළ පිස්සු ඇවිල්ලා නැතුණා නිකන් කියලා පිස්සු. ඉතින් මම ඔයගොල්ලන්ට වැලමිටෙන් අයින් එක තමයි කරන්නේ. ඇත්තටම චන්ද්‍රරත්න හාමුදුරුවෝ එහෙම කරේ නෑ. ඒගොල්ලෝ පිටත් කරලා බෙහෙත් කරලා ඒක ස්වාමීන් වහන්සේ නමක් ගොඩාවා. තව එක නමක් මට ඊයේ පෙරේද හම්බුණා සිවුරු ඇල්ල ඇවිල්ලා සංඝයාට උපස්ථාන කරගෙන ඉනවා. ඉතින් ඒ වැඩේදී මම අලුත්ම පැත්තක් දැකගත්තා මේ බටේර මානසික විද්‍යාව කොහොමද ඒ කට්ටිය අපිට අත දෙන්න කැමති. ඒගොල්ලෝ තේරුම් අරන් තියෙනවා. ඉතින් අපි ලැජ්ජාවට යන්නේ නැතුණාට යනවා. මොකද අංගොඩ හිටපු ලොකු දොස්තර මහත්තයාගේ දරුවෝ ඉන්නේ මේ මෙල්බන්. ඉතින් අම්ම තාත්තලා එනවා හේ. ආවට පස්සේ මයිත් එක්කත් යාළු වෙලා කතා කරා. ඉතින් ඒ කට්ටිය අහනවා මොකද ස්වාමීන් වහන්සේ මේ භාවනා කරන අය වැඩි හරියක් ඉන්නේ හේ. අංගොඩ 135 වාසික එහෙ ඉන්නේ. හොඳටම කරපු කට්ටිය. ඉතින් මං කෝ එහෙම තමයි භාවනා කරුවොත් ප්‍රතිඵල තියෙනවා. එච්චරයි මට කියන්න පුළුවන්. මේ ප්‍රතිඵල දරන්න බැරි එක වෙනම කතාවක්. ඒකයි කියන්නේ නිතේ ධීරා පකුබ්බන්ති මේ ලෝකපරියායන් දැකලා කැළඹෙන්නේ නැතිකම. ලෝකපරියාය කියන්නේ භාවනා කරනකොට පේන අනිත්‍ය. මේ අපි විශ්වාස කර යුතු සියල්ලම සහලවන. අරමුණත් සහලවන. සතියත් සහලවන. කයත් සහලවන. අපි ස්ථාවරයට ගත්තනේ මොකක් හරි. අපි කිව්වොත් කාර් එකක් කෙරිච්ච වෙලාවේ කාර් එක කොට ගන්න අපි දණ්ඩ අක්ෂි දණ්ඩට වාංගු කරන්න ගලක් ගන්නවානේ. ඒ වාංගු කරන ගලට අල්ලලානේ අපි මේ බර කොට ගන්න. මේ වාංගුවත් එරෙනවනේ. වාංගු වෙන්නේ නැහනේ. අන්න ඒ වගේ අපි මේ වාංගුවට ගත්ත මේ දේවලුත් මේ තරම් වෙනස් වෙනවයි කියන එක ඒ අමාරු සීරු මාරු වෙලාවේදී වාංගුව පැන්නොත් බෙල්ලම තමයි කඩලා යන්නේ. ඉතින් ඒ නිසා අපි ගන්නේ වාංගුවට ඒකට හයිය වෙකට කියන බෙන්ච්මාර්ක් එක කියලා.
අඩේ කියලා ගන්නවා. ඒ අඩේ හොඳට මෙහිර කරගෙන ගන්නෙ. නමුත් මේ අනිත්‍ය කියන එකේදී අර හොඳටම බර අල්ලන වෙලාවේ වාංගු වෙන වෙලාවේ මර යල්ලපු වෙලාවේ අඩේ පයින්නවා. ඒ තරම කරාරිනවා. ඉතින් අන්නේ කරාරින වෙලාවේදී කම්පාණ වෙනවයි කියන එක ලොකු ස්වාමීන් වහන්සේ ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේත් කරලා තියෙන ඒ විසුද්ධි මාර්ගයෙන් පෙන්වන එක තමයි කායේච ජීවිතේච අනපේක්ෂතා උපට්ඨපේති. කාය ජීවිත දෙක පිළිබඳ අපේක්ෂාවක් තියාගන්න එපා. තියාගත්තොත් අර සහලවන සහලවිල්ලට පිස්සු හැදෙනවා. පිස්සුවක් නෙවෙයි. ඒක දෝමනස්යෙන් හටගන්න දෙයක්. දුකකින් හටගන්න දෙයක් නෙවෙයි. හිතින් හදාගත්ත දෙයක්. ඉතින් ඒකට කමඨාන් සුද්ධ කරගන්න ඕනේ. ඒකට විදර්ශනා උපක්ලේශ කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න ඕනේ. ඒ ටික තේරවාදයේ තරම් වෙන කොහෙවත් සිතියංගත වෙලා නැහැ. ඉතින් ඒ ටිකට කවදාකවත් කවුරුත් ගිහිල්ලා ඉගෙන ගන්නෙත් නැහැ. ඒක පේන්නේ මේ පිස්සු ඇවිත් කට්ටියගේ බාස පොතක්. නැත්නම් වැස්සට අහුවෙලා තෙමිච්ච පොතක් කියලා හිතාන ඉන්නේ. ඒක තමයි බඩු තියෙන්නේ. ඒක පේන්න පටන් අරගත්තාම පේනවා බටහිර මානසික විද්‍යාවේ මේ පැත්ත හිතලවත් නැහැ. මොකද ඒගොල්ලෝ තියෙන මේ දෙවියන් ආශ්‍රේ මාපු ලෝකේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකේ සුවසේ ජීවත් වෙන එකනේ. මේක දුකක් කියලා හෝ ලෝකේ කියන්නේ දුකක් කියන එකවත් ඒ බටහිර මානසික විද්‍යාවට වැටෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ මේ දෙවියන් ආශ්‍රේ මෙව්වයි කියන කොප්ප කරන්න හදපු ජැක් එකක් තමයි බටහිර මානසික විද්‍යාව කියන්නේ. ඒ අනුව බලනකොට අපේ විද්‍යාවේ මේ තියෙන මේ වංචනික ධර්ම වැඩ කරන හැටි බලපුවාම මේ මානසික වෛද්‍යවරුත් හොල්මන්. විශේෂයෙන්ම ඊ타මත්ම දක්ෂ මේ මානසික වෛද්‍යවරුන්ගේ දේශනා අහනකොට එක්කෝ යා සර්බලධාරි දෙයයන් ආන්ති අදා නැත්නම් බ්‍රහ්මන අදහනවා. ඉතින් එයාට සද්ධාව තියාගෙන මේ කතා කරන්නේ. ඉතින් පිස්සු ඩබල් නේ. මේ භාවනා කරන මනුස්සය පැත්තක ඒගොල්ලන්ගෙන් ඇහුවොත් ඔයගොල්ලෝ දන්නවද මේ කතා කරනකොට ওই තියෙන ඔය අඩේට ගත්ත දෙයයන් ආන්ති බ්‍රහ්මන් සහ සර්බලධාරි කෙනත් අනිත්‍යයට ලක් වෙනවායි කියලා බුදු අම්මේ සදාකාලික අපායට තීන්දුව කරනවා අපිව. වචනයක්වත් කතා කරන්න බෑ. මේ මහෞත්මයන් වහන්සේලා ගැන අපි කවුද ඉව කරන්න කියලා. ඉතින් මේ අනිච්චං කියන එක විතරයි අපි කියන්නේ. ඉතින් අර මං කියාගෙන ආපු කතාවේ ඒ අර සනීපෙච්චි දොවේද මේ අපේ හාමුදුරෝ ගිහිලා කිව්වලු මම මේ කීන දේ අහලා වැඩ කරනවා. ඒ නිසා මම මේ ස්ථානිකුත් බලාගෙන ඉන්නවා. දැන් නම් මට වැඩක් කරන්න යන්න බල. ඒ නිසා ඔය බෙහෙත් තව අඩු කරන්න. ඉතින් දොස්තර මහත්තයා බොහෝම සුවදව බෙහෙත් අඩු කරා. ඇත්තටම අඩු කළා කිව්වා මේක නතර කරන්න බැරිද කියලා. ඒකට ඒ විද මහත්තයා hina වෙලා දොස්තර මහත්තයා hina වෙලා කියනවලු ස්වාමීන් වහන්සේ ඊට වැඩි අඩු කරන්න බෑ. මාත් ඔය බෙහෙත බීදලා තමයි බුදියන්නේ. නැත්තත් මටත් නිින්දයක් නැහැ කිව්වා. ඔන්න වේදාගේ වග. පිස්සෙකුට විතකම් කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒවැනි දෙයකයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේ මිනිස්සයා කියන සතයි මේ දෙයියෝ කියලා මේ ඇඳගෙන ඉන්න මේ උජ්ජාන සංඤ්ඤේ පිරිසයි දිහා ගත්තාම උන්දලට හවුහරණක් නැහැ සරුවච්චන් වහන්සේ කෙනෙක් නැත්තම්. සරුවච්චන් වහන්සේ කෙනෙකුට වුණත් දෙවියන්ට අර උජ්ජාන සංඤ්ඤේ දෙයියන්ට ගිහිල්ලා හැප්පෙන ගතිය වැඩි බුදුහාමුදුරු ගාවට තමයි ගෙනියන්නේ ඕනේ නඩුවක්. මොකද ඒගොල්ලෝ දන්නවා මිනිස්සු කාට ගෙනිච්චර වැඩක් නැහැ. මිනිස්සු දෙවියෝ ගැන බලන්නේ ඉන්නේ. මිනිස්සයන්ට බුදුන් හම්බ වෙන්නේ නැහැ. මිනිස්සු යන ගමනේ ඉතල දෙවියෝ හම්බ වෙනවා. උන්දලා එතන තියාගෙන පේ කරගෙන පූජා වට්ටි තියාගෙන පඬුල්ලාගෙන තමයි ගෙනියන්න හදාන්නේ. ඒ නිසා මේ දෙවියෝ තමයි වැඩේ මේ ගමන බාධා කරන්නේ. දැන් මෙතන බුදුන්සේ කෙලිම දෙයියන්මයි කතා කරන්නේ. ඉතින් ඒක නිසා ඒ භාවනා කරනකොට ලැබෙන ප්‍රතිඵල කියන්න තියෙන එකයි ඒකේ හිතුවට වැඩි ඉක්මනට ලැබෙනවා. කවදාකවත් කාටවත් ඒක අදාහ ගන්න බෑ. එහෙම නැත්නම් ඒගොල්ලෝ පසාද සද්ධාවෙන් ඕක අදාහ ගන්න බෑ. ඒකට ඕකප්පන සද්ධාව කියලා සද්ධාවේ විපරිණාමයක් සිද්ධ වෙන්න ඕනේ. ඒ පසාද සද්ධාවෙන් ඉඳලා ඕකප්පන සද්ධාවක් බාටපත් වෙනවට ආගම කැමති නැහැ. ආගම් කතෘරු කැමති ඔක්කොම පසාද සද්ධාවේ තියාගෙන ඉන්න. ඉතින් ඒ නිසා හැම්බෙලාම කියන බොහොම බය සන්තු වෙන්න, බොහොම බය පක්ෂව කටයුතු කරන්න, අරකයි මේකයි කියලා බැටළු රළක් පාවිච්චි කරන එඬේරෙක් වගේ අර බැටළු ඔක්කොම බිම් බලාගෙන යයි කියලා බලාපොරොත්තු වෙනවා. නමුත් අර ඕකප්පන සද්ධාවට එනකොට Taman තුලින්ම අත්දැකපු යම් ප්‍රමාණයක් තියෙනවා. අර දැක්ක පමණට මූණිච්චාට පසාද සද්ධාව විතරක් නෙවෙයි. අමූලික සද්ධාව නෙවෙයි. ඒචාර Taman තුලින්ම හටගත්තේ ඕකප්පන සද්ධාව අදහනවා වෙනුවට අපි නැවත නැවතත් පසාද සද්ධාවට වැටෙනවා. අමූලික සද්ධාවට වැටෙනවා. වැටලාට රැල්ලට අහු වෙනවා. අපි හිතන්න භාවනා කරලා ගෙදර යන ගිහියෙක් ගැන හිතන්නකෝ.
භාවනා ලෝකෙදී අපිට ඒ ඇත්තට මේ සංඝයා දකින්නවා, භාවනා කරන අය දකින්නවා, සිල්ලත්තු දකින්නවා, ඇවිල්ලා දාන දෙන්න එන සාමාන්‍ය මිනිස්සයා දකින්නවා, බල්ලෝ බලල්ලෝ දකින්නවා, රිලව් දකින්නවා, নানা ප්‍රකාර දේවල්. ඒ අතරමැද කොහොම හරි දවසක් දෙකක් වරුවක් හමාරක් අර අරමුණේ හිත පවත්වන්න පුළුවන් ගතිය මේ සුළුසුලන් නැත්නම්ක පහනක් පත්තු කර වගේ පිටියක් මැද පහන දැල් වෙනවා. ගෙදර ගිය ගමන් ආයෙ සුළුසුලන්. ආලෝකේ කෝක වෙතත් දැල්ල රකින්න සිද්ධ වෙනවා. ඉතින් ඒකේන ඉන්නේ මේ ලෝකපරියායි. ඉතින් අපි හරි ආසයි දෙවියන් වහන්සේක ඉන්නවට වැඩිය බුදුහාමුදුරුවෝ ඉන්නවට මේ ලෝකපරියායට යන්න. ඒ කියන්නේ සේ අසේවනාච බාලාන. මේ බාලයන් ඇසුරු කිරීම නොකල යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි පුදුම මනාපයක් තියෙනවා බාලයන්ගේ තියෙන මේ හඩු ගඳට. බාලයත් එක්ක ඉන්නකොට තියෙන මේ ජන වාතයට පුදුම ප්‍රියගතියක් තියෙනවා. විජන වාතය හරි පාළුයි. විජන වාතය කියන්නේ කවුරුත් ප්‍රසවාස කරපු වාතයක් නෙවෙයි. පිරිසුදු වාතේ. ටොං ගණන් ගන්න පුළුවන් මේ. ඒක හරි නෑ. අපිට ඕනේ අර ජනයත් එක්ක ඉන්න ගම සෙන් පවුඩර් ගාගෙන, ලිප්ස්ටික් කියුටෙක්ස් ගාගෙන, අඟර දඟර පාගෙන, නටාගෙන යන ලෝකෙට හරි ආසාවක් තියෙනවා. කැලේ මොකක්වත් නෑ. කැලේ ඉන්න වනසිව්පා වගේ ඒ මොකක්වත් නෑ. උත් හැබැයි ආහාර නිද්‍රා බය මොහයි තුන කියන හතරම කරනවා. ඔය සෝබනේ නෑ. ඉතින් අන්නේ විජන වාතයට තියෙන ප්‍රියකම උප්පත්තියෙන් එන එකක්ද රහත් වුණාට පස්සේ එන එකක්ද කියන ප්‍රශ්න තමයි නැවතත් තියෙන්නේ. මේ ධීරත්වය කියන එක අපි ඒ විජන වාතයට කැමැති, කැලේට කැමැති ගතියද නැත්නම් ඒ කැමැති ගතිය අපි ජම්මේම ගෙන අප එකක්ද? එහෙම නැත්නම් මේ ගුරු ඇසුරෙන් භාවනා කිරීමෙන්, පටිසල්ලාණේ පුරුදු කිරීමෙන් සතියෙන් ඇති වෙච්ච එකක්ද කියන එක 50% ප්‍රශ්නයක්. තමාරු උප්පත්තියෙම ගේනවා. කැලේට ප්‍රියයි. කාම ගවේෂීන් කවදාකවත් මේ රමණීයානි වනපන්තානි කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ දෙක අතර මිනිස්සු අතර තියෙන මේ හෙලෙත් ආඩුව හොඳට තේරෙනවා. නගර වාසීන්, ග්‍රාම වාසීන්, අරණ්‍ය වාසීන් ගත කරනකොට තිරසනා සහ ශිෂ්ට සම්පන්න මිනිස්සුත් එක්ක බලනකොට මේ මිනිස්සුගේ මේ ලෝකපරියායට සැලෙන ගතිය නැත්නම් ලෝකේ පරියාය කිව්වොත් මේක හොඳයි කියලා ඌ කොන්දේසි විරහිතව බාර ගන්නවා. මේ තමන්ගේ ප්‍රත්‍යක්ෂේ තමන්ගේ ඕකප්පන සද්ධාව ඒ කියන එක වෙන්න පුළුවන් එහෙනම් ඔක්කොට මෙහෙම වෙන්න එපායි මට විතරක් මොකද උනේ කියලා ඒ සැකේ ඇති කරගන්නවා. ඉතින් ඒ සැකේ ධීරයයි සූරයයි වීරයයි වෙන් කරනවා. ධීරයා ඒ සැකේ නෑ. ඒ කියන්නේ අඩු ගානේ සෝවාන් වෙලා. එයාට ඒ සැකේ කියන ගතියක් ඇත්තේ නෑ. ලෝකපරියායට ගරු කරන්නේ නැත්තේ නෑ. නමුත් ලෝකපරියාය අනුව යන්නේ නෑ. ඒ දන්නෝ අනිවාර්යයෙන්ම මහජනයා කිව්වොත් ජහමනයා තමයි. වැඩි ඡන්දෙන් ගියොත් පචයක්මයි. ඒක කතා දෙකක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන කුණු හර්පයක්. වැඩි ඡන්දෙන් දිනුවනම්, පහින් හතරෙන් දිනුවනම්, තුනෙන් දෙකෙන් දිනුවනම්, භාගයට වැඩිය දිනුවනම් අම්මු මෝඩරලක් එක තමයි යන්න තියෙන්නේ. ඒක මේ කවුරුත් මුණ දිහා බලන්න කියන එකක් නෙවෙයි. මේ ලංකාවේ තියෙන ඡන්ද ඔය 65න් පස්සේ වගේ මම දැන් මටත් මාත් එක සැරයක් දුව ඡන්දේ දීලා තියෙනවා. මේ ඉස්කෝලේ යන කාලේ. ඊට පස්සේ දෙන්න උනේ නෑ. පැවිදි වුණාට පස්සේ මේ කාම ඡන්දයයි කුසල ඡන්දයයි දෙකේ උත්සාහ කරනවා කුසල ඡන්දේ තියානේ. ඔය ඡන්දේ අයින් කරන්න. ඒ නිසා දේශපාලනඥයෝ හොඳටම දන්නවා වැඩි ඡන්ද දිනවන උජ්ජාන සංජීකම තමයි එන්නේ. ඉතින් යෝගාවචරයට අඩුතරයට ලක් වෙනකම යෝගාවචරය මේ සුළු පිළිසෙට ලක් වෙනකම අරණ්‍ය වාසී වෙන ගතිය. ඉතින් ඒක රහත් වුණාට පස්සේ එන එකක්ද නැත්නම් සහජාසයෙන් එන එකක්ද කියන එකයි මම මේ නැවත නැවතත් මතු කරලා පෙන්නන්නේ. ඉතින් එතකොට පේනවා මේ ලබා උපන් ගතිය පෙරකල පින. එහෙම නැත්නම් අපි පාරමී කියලා කියන්නේ පිරිච්ච ගතිය තියෙන කෙනාට ඔය පරොක්ඛාව අවශ්‍ය කරන්නේ ලෝකපරියාය අවශ්‍ය කරන්නේ යාට තමයි පිළිබඳ විශ්වාසයක් ඇති වෙනවා. ඉතින් ඒක ද්වේතානුපස්සන සූත්‍රයේ ශර්වචන්නාංශ අඩු ගානේ 16 පොලක පෙන්නනවා මේ ලෝකයා යමක් සත්‍යයි කියලා කියනවනම් ඒ කාන්තේම ආර්යයන් වහන්සේලට අසත්‍යයි. ආර්යයන් වහන්සේලට යමක් සත්‍ය නම් ඒක ලෝකයාට සැකයක් අසත්‍යයි. ඉතින් ඒ නිසා පෘථග්ජනයේ ආර්යයන් වහන්සේ නමක් බාටපත් වෙනවයි කියලා කියන්නේ අර මෙතෙක් විශ්වාස කරපු සියල්ලම අමතක කරලා දාලා විශ්වාස නොකරපු යමකට
මේ මනසයි කයයි චර්යාවයි හදා ගන්නවා. යත් දේවානං ප්‍රත්‍යක්ෂම් මනුස්සයානම් පරෝක්ෂම් කියලා කියනවා. යම් දෙවියන් පේනවනම් යම් ප්‍රත්‍යක්ෂ වශයෙන් දෙයක් මනුස්සයාට පේන්නේ ඒක ඒකලු එහෙමලු මෙහෙමලු කියනවා වගේ. යත් මනුස්සයානම් ප්‍රත්‍යක්ෂම් දේවානම් පරෝක්ෂම්. මේ මනුස්සයා සත්‍යයි කියලා යමක් අදහනවනේ දෙයියෝ කියනවා මේ වාගේ මෝඩ જાතියක් පෙනි මේ පුස්සක් අදහන හැටි කියලා. ඒක දෙයියෝ මනුස්සයෝ මෙහෙමත් අදහනවලු කියලා දෙයියෝ අතර කතාවක් තියෙනවා. එතන ඒ බ්‍රාහ්මනික ඒ උපනිෂද් වෙන්න ඇති බ්‍රාහ්මනික පොතේ ලියලා තියෙන එක කේන්ජාචරික මහත්තයා පොතේ ලියලා තියෙනවා Theory of Knowledge කියන පොතේ මේ ප්‍රත්‍යක්ෂය සහ පරෝක්ෂාව චින්තනය සහ යථාර්ථය අතර පටලැවෙන එක තමයි පුත්තජනයාගේ හැටි. එයා ඉන්නේ මේ ලෝකපරියායි. යාට කවදාකවත් ප්‍රත්‍යක්ෂ තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති නිසා නෙවෙයි. තේ ප්‍රත්‍යක්ෂේ එනකොට ඒකට කරප්පන් හැදෙනවා. ඒකට වක්කාර ගති ලකුණු පහළ වෙනවා. බය පහළ වෙනවා. ඒ නිසා බර ගානක් අර විදියට මානසික අසහන කියලා හිතලා බෙහෙත් බොනවා තනිකම පාළුව කියලා. ඉතින් සමහර ඇත්තෝ ඒ තරහා ගන්න බැරි ඒ අසීරු තත්වයේ කමඨහන් වාර්තාවට මේක ඇතුල් කරනවා. ඇතුල් කරනකොට අහගෙන ඉන්නකොට තේනවා දැන් මෙයා මේ වැඩිවියපත් වෙන්න කිට්ටු වෙච්ච ගෑනු ළමයෙක් වගේ. අනිවාර්යයෙන්ම පුරුෂාන්තරයට යවන්න හොඳ නැහැ. අනිවාර්යයෙන්ම කුලකාන්තාවන් එක තියන්න ඕන. මේ ළමයට තේරෙන්නේ නැහැ. ඒ නව යෞවනයටපත් වෙච්ච ගෑනු ළමයෙකුට පුරුෂයන්ගෙන් අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. පුරුෂාන්තරයට යවන්නේ නැහැ. නමුත් වීදි දරුවෝ ඉන්නෙම පුරුෂාන්තරේ. ඒ නිසා බල්ලන්ගේ තිරසනුන්ගේ වීදි දරුවන්ගේ ගෑනු ළමයින්ගේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ දෙමාපියොත් දන්නව ඉතුරු කරන්නත් බෑ කියලා. නමුත් කුලකාන්තාව ඒ වැඩි වියපත් වෙනකොට අරසාව දෙනවා. හරියට පියාකොස්සා දකින්නකොට කිකිලි පැටවු ටික තටු අස්සේ රංගවා ගන්නවා. පියාකොස්සට ඕන කිකිලිත් ගෙනියන්න පුළුවන්. නමුත් විජහට පැටවු ටික රිංගව ගන්නවා මේ තටු අස්සට. ඒ වගේ තමයි ඒ ගුරුකුලයක භාවනා කරන කෙනෙක් නම් ඒ භාවනාවේදී ඒ පරිවර්තන වේලාවට එනකොට කියලා දෙනවා දැන් කාලසටහන වෙනස් කරන්න එපා. දැන් නරක දේවල් හිතලා අනවශ්‍ය දේවල් ඔළුවේ දාන ඔළුව නරක කරගන්න එපා. කිරිවදින ගොයමක් රකින්න ගොවියෙක් වගේ මේකට ඕම වැවෙන්න අරින්න. එහෙම නැත්නම් මෝරණ දරුගබක් සහිත රාජකන්‍යාවක් වගේ ওই දරුගබ අරසා කරන්න විනාශ කරන්න එපා. ඉතින් ඒ යෝගාවචරයේම හැකියාවක් නැහැ නේ තමන්ගේ දිනචරියාව නානකාන හැටි විනාශ නොකර ඉන්න බෑනේ. ඒ මොකද ඒ තරම් මේ ලෝකේ කාලගුණ ඍතුගුණ වෙනස් වෙන ඒක තමයි භාවනා මධ්‍යස්ථාන තියෙන්නේ. මේ මනසට කවුරුහරි කණ්ඩ ගෙනත් දෙනවා. මේ මනසට කවුරුහරි සීනාසනේ හදලා දෙනවා. මේ මනසට කවුරුහරි මේ සිවුර ගෙනල්ලා දෙනවා. අහනවා මොනවද අවශ්‍ය කරන පිරිකර මොනවද කියලා හරියට බඩදරු අම්මා කෙනෙක් බලාගන්න කිරිම අවුරු වගේ බලා ගන්නවා. කිරිවදින ගොයමක් බලා ගන්නවා. ඉතින් ඒ වෙලාවේ පුරුෂාන්තරයට ගියොත් ඉතින් මානසික රෝගයක් තමයි ඇති වෙන්නේ. මොකද ඒ අර අපේ පරිණාමේ අපි දන්න මේ ලෝකේ චාල්ස් ඩාවින් දන්න පරිණාමේ ඉතාමත් වැදගත් ස්ථානයක් තමයි මේ ලෝකපරියායේ ඉඳගෙන ලෝකපරියායත් එක්ක ගැටෙන්නේ නැතුව අවිරුද්ධව ඉඳගෙන Tamange ඇතුලෙන් එන ප්‍රත්‍යක්ෂය පරෝක්ෂාවත් එක්ක වෙන් කළ දැනගන්න පුළුවන්කම. ඉතින් ඒක දන්නේ නැතුව තියෙන එක තමයි පෘථග්ජන කියන්නේ. ඒක කියලා දෙන්න පුළුවන්කම තමයි සම්මා සම්බුද්ධත්වයේ කියන්නේ. කියලා දෙන්න පුළුවන් අනික් කෙනාට වටහා ගන්න විදිහට. පසේ පුත්‍ර ජානවාංශයට කියලා දෙන්න දන්නේ නැහැ. ඒ තරම්ම මේක දරුණුයි. ඒ තරම් මේක ගැඹුරුයි. දැන් පසේ පුත්‍ර ජානවාංශය අනුන්ට පින් කරගන්න පුළුවන් දාණයෙන් සීලෙන් සමාධියෙන් කරගන්න බෑ. ඔය තේරෙනවා මේ මිනිස්සයා වෙනස් කියලා. හැබැයි යාට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. කියලා දෙන්න පුළුවන් එක තමයි සම්මා සම්බුද්ධ කියන්නේ. ඉතින් ශිෂ්‍ය පරම්පරාවේ සමහරුන්ට කියලා දෙන්න පුළුවන් සමහරුන්ට බෑ. කියලා දෙන්න පුළුවන් නැත්තන්ගෙන් තාම දක්ෂ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ, පුන්නමන්තානි පුත්‍ර ස්වාමීන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ, තව 80 ශ්‍රාවකයන් බුදුරජාණන්සේක හිටියේ ඇත්තන හොතර කියලා දෙන්න පුළුවන් අනිකයි. මොකද ඒ තරම්ම මේක කාලා තිනවා මිනිස්සයා අල්ලුවොත් අල්ලන්නේ පරෝක්ෂාවම තමයි. ඇල්ලුවොත් අල්ලන්නේ ලෝකපරියාය තමයි. මේ සත්‍ය නැතුව නෙවෙයි. ඉතින් මම ඔය ඉංගලන්තේ ගියාම අපේ දවස්වල පල්ලියක කෑල්ලක් තමයි ගන්නෙ. වින් එකම ගන්නවා. හරි ගණන්.
ඒගොල්ලෝමයි කණ්ඩ දෙන්නේ. ඒක එංගලන්ත තාන්නමයි කණ්ඩක් දෙන්නේ. ඉතින් ඒක තමයි එතන පල්ලියේ ෆාදර්ගේ කාමරේ තියෙන. ඒක තමයි මට දෙන්නේ. ඉතින් ආපුවාම ෆාදර් කරන්නේ අර සාමාන්‍ය සතුපත පවත්තන ඒ කට්ටියගේ දේශනේ හෝල් එකේ තියෙනවා. දැන් ෆාදර්ට දෙන එක ෆ්ලැට් එක කියලා කියන්නේ ඒක මට දීලා. ඉතින් මම දවසක් යනකොට මේ පවත්නවා දේශනා ඊට පස්සේ මට හිතුණා ගිහලා අහගෙන ඉන්න. හරි හැදිච්ච මිනිස්සු. ආයේ මේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. ඔය ඊට පස්සේ මම කැපකාරයත් කතෝලික. අපේ වින්සන් ගෝයි ඊට පස්සේ මම මට ආසයි ගිහලානේ ප්‍රශ්නයක් නැහැ සංස කිසි මොනක්වත් බාධාවක් නැහැ ගිහලා වාඩි මම කොහොනේ සිවුරත් එක්ක හරිය නැහැ. මම ඒ නිසා මම යන්නේ. මට හරි ආසයි කියලා මම එතනම තියෙන පුස්තකාලේ තියෙන මම අරගෙන මේ බයිබල් පොත අරගෙන කියවුවා. කියලා බැලලා මම පණිවිඩයක් ඇරියා ෆාදර්ට මාව හම්බෙන්න දෙන්නද මම ඉතින් දෙන්නද කියලා. අනේ ෆාදර් කියලා තුන මම ස්වාමීන් කාමරේට එනවායි කියලා. ඇවිල්ලා ඉතින් අපි බොහොම ලස්සනට වාඩිලා මම ඇහුවා මම මේ බයිබලේ කියවන්ට මේ ප්‍රොවර්බ්ස් කියවන්ට මෙන්න මේ chapters තන්නේ කරම ත්‍රිපිටකේ. තන්නේ කරම ත්‍රිපිටකේ ආය මොකක්වත්ම නැහැ. ඉතින් මම කව ෆාදර්ට මේක බලලා මේ බලන්න මේකේ තියෙන්නේ ඉති උත්තක පාළියේ සඳහන් කරලා තියෙන කොටස්. මම වෙන තැනක කියවලා තිබුණා. මේකේ තියෙනවා ප්‍රොවර්බ්ස් වල පංචිල් පද ගැනීම බොහොම ප්‍රසිද්ධිය කියලා තියෙනවා. ඒක මේ රහසක්වත් මොනවාක්වත් ඇත්තේ නැහැ. ඉතින් මම කිව්වා මෙහෙම තිබුණාට ඔබතුමන්ලා කරන දේශනවලදීත් මේක කියනවාද කියලා. නෑ හුඟක් වෙලට ඒව කියවන්නේ. අපි යේසුස් වහන්සේ කතාව කියවනවා. ඉතින් ඔය සතෙක් මරාන කණේව හැම එච්චර පවු නැති විදියට දාලා තියෙන්නේ. ඒක වෛශ්‍යාවෘතේ එච්චර පවු නැති විදියට තමයි කියවන්නේ. නමුත් මේක පැහැදිලිව කියලා තියෙනවා. ඉතින් මම කිව්වා මේ මං හිතන්නේ මෙතෙක් කල මේක බුදුහාමුදුරු විතරයි දැනගෙන හිටියේ. බෞද්ධයෝ විතරයි දැනගෙන හිටියේ. මේව ඇත්තේ නැති නිසා ඒගොල්ලෝ දන්නේ නැති නෑ. ධර්මයේ කියන එක හැමතැනම තියෙනවා කියලා. ඔයිට ඊටාම ගැඹුරේ තියෙනවා කිව්වා පරණ තෙස්තමේන්තුවේ. ඔය වගේම තියෙනවා මහා භාරතේ බ්‍රාහ්මණික ආගමේ, ශීක් ආගමේ. ඉතින් ගියාම කුරානෙත් බැලුවොත් තියෙනවා. සත්‍ය නැතිකම නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. සත්‍ය තිබුණාට ගණන් ගන්නෑ. ලේසියටත් පාසුවටත් දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා. ඒකෙන් ඉතින් අපේ සාමාන්‍ය ක්‍රමේ උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ සත්‍ය නොදැන නෙවෙයි. වෙන විදිහකට කියනවා නම් උපතින්ම නිවන් දැකලා තියෙන නිසා මේ මනසට ආයේ හොඳ නරක කියලා දෙන්න අම්මා තාත්තා ඕනේ කරන්නේ නැහැ. අපි මේ සතිපාසලේ කරන්නේ කණ්ණාඩියක් අතර තියලා කියනවා බලපන් කණ්ණාඩියෙන් උඹට පේනවා උඹව කවුද කියලා. ඔය කණ්ණාඩියත් උඹ ළඟ තියෙන එකක්. ඔක අනිත් පැත්ත බල්ල වැඩක් නැහැ. මේ පැත්ත හරලා බලපන්. අපි කියන්නේ මේ කණ්ණාඩිය කියන්නේ උත්ප්‍රේරණයක් විතරයි. Taman ළඟ තියෙන හොඳ ගුණ ටික මේ බුද්ධ ආදී උත්තරනාසලා ගරු කරලා තියෙනවා. ඔක බලපන් කියන එක. ඒ නිසා සතිපාසල සමාප්ත වෙච්චාම පොඩි ළමයි කියනවා අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඇත්තටම අපිට මොනවක්වත් දීලා ගිහිල්ලා නැහැ. අපි ළඟ තිබිච්ච දෙයක් මේ කියන්නේ කියලා. බෞද්ධයාට විතරයි ඒක තේරෙන්නේ නැත්තේ. බෞද්ධයාට තේරෙන්නේ යා මෛත්‍රී බුදුහාමර වෙනකන් ඉන්නවා. එයා වෙනමම පැකට් එකක් ගෙනයි කියලා නත්තල් පහපා වගේ අපිට ගෙනත් දෙයි කියලා. මේ දැනට තියෙනවයි කියන එක නෑ. මේ අපි ළඟමයි මේ සත්‍යය තියෙන්නේ. මේ සත්‍යයට පිටුපාන එකයි කරන්නේ. භාවනා කරනකොට ඒ සත්‍ය පැත්ත නැවත නැවත එන්න තියෙන අවස්ථාව වැඩි. ගිහි ලෝකේ gedara dura හරක් මරමින් සතුන් මරමින් ඉන්නකොට එන්නේ නැත්තේ නෑ. අනිවාර්යයෙන්ම ගෙටේනවා. අතිමශ ප්‍රතික්ෂේප කරන වෙන්න බෑනේ. මම සත්තු මරනවා හොරකම් කරනවානේ කියලා තමා විහිම්ම ඒක ප්‍රතික්ෂේප කරනවා. නමුත් අර භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා සිල්ලුතුන් සමලමග කවුරු හරි දෙන දෙයක් කාලා ඉන්නකොට එයාට අර කරපුවව ගැන තැවෙන ගතිය නම් බොහොම තරට තියෙනවා. නමුත් කිව්වොත් මේ භාවනාවේ ප්‍රතිඵල ගන්න එච්චර කල්යන්නේ නැහැ. අතිපට්ඨාන සූත්‍රයේ સમાප්තිය සර්වචන සඳහන් කර තියෙනවා සත්වස්සානේ අවුරුදු 7යි. වැඩිම අවුරුදු 7යි. ඒකල අඩු කරන ඇවිල්ලා තියෙන දවස් 7න් සතිවා සමාධිශේෂේ අඤ්ඤා අතිපට්ඨාන භාවනා කරනකොට එක්ක අඤ්ඤාපල සමපත්තිල වෙනවා සතිවා සමාධි උපාදිශේෂේ අනාගාමිතා එක්ක අනාගාම වෙනකොට රහත් වෙනවා කියලා මේ දවස් 7ට අඩු කරලා පෙන්නලා බෝධිරාජ සූත්‍රයේ කියන උදේ මේ කාරණා දරනනම් හැන්ද වෙනකොට Taman තේරුම් ගන්නවා මේ හොඳ නරක දෙක තේරුම් ගන්න කවුරක්වත් අපිට ඕනේ කරන්නේ අපිට තියෙන්නේ අසේවනාච බාලාණන් කියලා මේ බාලයෝ ටික අයින් කරලා පණ්ඩිතානංච සේවනං කියලා මේ හොඳ ටික ඉදිරිපත් කරගෙන යන්න යනවනම් මේ ලෝකේ තියෙන පිස්සු කෙලින ගතිය අපිට බාධාවක් නෙවෙයි. ලෝකපරියාය අපිට කෝප වෙන්න දෙයක් නැහැ. අපිට පුළුවන් ඒක අවිරුද්ධ ප්‍රතිපදාවට දාලා උඹ මේ තියෙද්දිනේ මෙතෙන් ආවේ. මේ තියෙන අංජබජල් තැනදීනේ මෙතෙන් නිකන් ආවේ මේක අමාරු හරිය මේක ඉවරයි දැන්. දැන් තියෙන්නේ තමන් ඉන්න තැන අනුමත කරගෙන දැන් ඉන්න තැන
සමාදන් වෙලා ඉදිරියට බොහොම පොඩ්ඩයි තියෙන්නේ. සමාදන් වෙන්න බැරි භාවනාවේ ලැබෙන හැම භාවනා ප්‍රතිඵලයකටම හැප්පෙනවා. තේරුම් ගන්න යන්නේ නැහැ. ඉතින් ඒට හේතුව මොකද? නිච්ච සංඥාව. මේ ඔක්කොම තහවුරු කරන්නයි අපි හදන්නේ. විද්‍යාවෙත් අද කරන්නේ තහවුරු කරන්න හදනවා. බුදුජාණන් වහන්සේ කියනවා තහවුරු කරන්න බෑ කියන මූල ධර්මයේ තහවුරු කරන්න කියනවා. අනිච්චං කියන එක නිට්ටය බව කියලා දෙන්න කියනවා. ඉතින් බුරුමේ භාෂාවෙන් නෙවෙයි. බුරුම කට්ටිය බැඳපු ගාතාවක කියනවා නිච්ඡං අනිච්ඡන්ති වදන්ති සමනා කලහ කටම්පි බින්දේ කලහං කරොන්තේ කියලා. උදේ ඉඳලා හැන්ද වෙනකන් සංගයා අනිච්චං කියා මේ බණ කියනවලු. අනිත්‍යය සමාන හැබැයි කැපකාරය අතින් මැටි කලයක් කඩනොත් ඌට ගහනවලු. පරිසං කෙරුවේ නැහැ කියලා. ඉතින් සංඝයාට පිස්සුනේ. නිච්ඡං අනිච්ඡන්ති වදන්ති සමන. උදේ ඉඳලා හැන්ද වෙනකන් නිට්ටය වශයෙන් කියනවා අනිත්‍යයි. හැබැයි කලියේ කඩුණාට ඉවසන්න බැරිලු. කැපකාරයට ගහනවා. ගටම්බි බින්දේ කලහං කරොන්තේ. ඉතින් ඒක වෙනකොට පිස්සු හැදෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා බලන්න. ওই මහානකම් කරනවා කියන්නේ සෙල්ලන්නේ නැද්ද මං ආන්නේ. සෙල්ලන්නේ නෙවෙයි. ඉතින් ඔය අවුරුදු 8ක් මම කන්න නැතුව පිඟාන බෙදාගෙන හිටියා කන්දෝ නොකන්දෝ. මොකද මේකේ ඉන්න ඔක්කොමලා ඔය කියන ලෝක පරෝක්ෂාවේ එහෙම නැත්නම් මේ පරියායේ පටලවිලා ඉන්නේ. ඒකට බයයි ලෝකෙට බයයි. ඉතින් ඒතියෙද්දි මම මේ ප්‍රත්‍යක්ෂයට යනවා. ධීර වූ උත්තරමෙන් ආංශල මෙවට සැලෙන්නේ නැහැ. ඒ පරම්පරාවක් අපිට තියෙනවා බුදු කෙනෙක් ඉන්නවා කියලා. අන්නේ ගතිය රහත් වීමේදී භාවනාවේදී ඇති වෙන දෙයක් නෙවෙයි. මේක ගේනකොටම ගෙන අපේ එකක්. ලබා උපන් හැටියට බබා හම්බ වෙන්නේ. එයිසා මාත් එක්ක හිටව බර ගානක් එදා ඉඳලා මේක අහගෙන හිටියා. කිසිම කෙනෙකුට ඒක ජීවිකා වෘත්තියක් කරගන්න එක පැවිද්දක් කරගෙන මේක වෙනුවෙන් කැප කරන්න කියන විශ්වාසය තිබුණේ නැහැ. ඒක පිළිබඳව මට ආඩම්බර වෙන්නත් බෑ. ඒ මොකද මේගොල්ලෝ ඒක පතාගෙන ආපු දෙයක් වෙන්න ඇති. ඉතින් ඉස්සර බණ කියනකොට මම හරියට hina වෙනවා නැත්තම් උපහාසයට ලක් කරනවා මේ දසපාරමිතා පිළිලා තියෙන්න මේව නැත්තම් මේ ත්‍රිහේතුක ප්‍රතිසන්දි කතාවක් කිය මේ භාවනාවට මිනිස්සු මන්දෝත්සාහය කරනවා කියලා. නෑ ඇත්තටම උත්සාහ කරුවට පස්සේ උනත් වැටහෙන දේ තමයි භාවනාවට පතාගෙන ආපු කෙනාට තමයි මේක වැටහෙන්නේ. එහෙම නැති කට්ටියට මේකට අවශ්‍ය කරන පාරමිතා පිරණ ගතියක් ඇති. ඒක නිසා ත්‍රි හේතුක ප්‍රතිසන්දිපා දසපාරමිතා අනම්මනම් කියලා භාවනා නොකර ඉන්න එපා. භාවනා කරන්න කෙරුවත් නොකෙරුවත් පාරමිතා තිබුණත් නැතත් අත්දැකීම එකමයි. තේරුම් ගන්න බැරිකමයි තියෙන්නේ. මේ ලෝකපරියාය මගාරවල සත්‍ය මේකයි කියලා සංකල්ප මගාරවල ප්‍රත්‍යක්ෂය මේකයි කියලා පරෝක්ෂාව මගාරවල ප්‍රත්‍යක්ෂය මේකයි කියලා තේරුම් ගැනීමට යථාභූත ඥාන දර්ශනය කියනවා. ඉතින් ඒ දේ තමයි අර උජ්ජාන සංඤ්ඤේ දෙයයන්ට නැත්තේ. ඒගොල්ලෝ මනුස්සයන්ට වැඩිය උඩින් ඉඳගෙන මනුස්සයන්ට සහ පැවිද්දන්ට උපන්නනේ කරනවා. උපහතේට ලක් කරනවා. බුදුජානකසේ සඳහන් කළා කියනවා බල තාම ලෝක සාමාන්‍යයට ලෝක පරියායට අහුවෙලා ඉන්නේ. නමුත් සරුවච්චන් වහන්සේ එහෙම නැහැ. ඒ නිසා මේ සරුවච්චන් වහන්සේගේ නොපැකිලව තියෙන මේ දන්නකම අවෙක්කප්පසාදයට ලක් වෙනවනම් නැත්නම් බුදුහාමුදුරුවෝ අදහනවනම් ඒ කෙනාට සෝවන් වෙන්න පුළුවන්. ඒ නිසා මේ භාවනා කෙරුවට එහෙම නැත්නම් දවසින් දවස ලුණු ගෙඩිය පොත් අරින්න වගේ අපි යම් අත්දැකීම් සම්භාරයක් ලැබුණට ඒ තමන්ගේ අත්දැකීමට නියතමානීව ගරු කරන දෙයක් ගුරුකුලයක උගන්වන්නේ නැහැ. ගුරුකුලයේ උගන්වන්නේ ගුරුකුලයට වැඳපන් කියලා. පොතට වැඳපන් කියලා. හැබැයි පොත හෝ ගුරුකුලයේ ඒක අත්දකලා තියෙනවද නැද්ද කියන කතාව ගුරුකුලේ ගන්නෑ. යෝගාවචරය තේරුම් ගන්න ඕන ගුරුකුලයට වඳින්න පොතට වඳින්න ඒක වෙනම දෙයක්. නමුත් ඒ වගේම කාලයක් වැඩ කරන යනකොට තමන්ගේ අත්දැකීම කියලා එකක් එනවා. ප්‍රත්‍යක්ෂය කියලා එකක්. අන්න ඒක ගරු කරන්න යන්න පෞරුෂත්වය අවශ්‍යයි. ඒක ගරු කරන්න යන්න මේ හොඳ නරක කියන එක, හරි වැරදි කියන එක, රුචි අරුචි දෙක අතරින්න ඕන. ඉතින් ඒක හරියට ඒ පෞරුෂත්වය හරියට ඥාන විභාගීය සීදීනස ගැනීමක් වගේ. අපි මෙතෙන් ආවේ යම් හොඳ නරක ටිකක් එක තමයි. අන්න ඒක කැපකරන්න අපි කැමති නැතිකමක් තියෙනවා. ඒකම අපිට බාධාවක් වෙනවා. ඉදිරි ගමනකදී ඒ නිසා ඒ හොඳ නරකත් ආවස්තික වටිනාකමක් මිස කේවල වටිනාකමක් ඇත්තේ නැහැ කියලා ඒකත් සීමිත තත්ත්වයන් යටතේදී අභියෝගයට ලක් කරලා අස්පනා අපිට පේන දේ
ප්‍රත්‍යක්ෂේ කරු කරගෙන යණ්ඩයි මේ සරුවචනන්සීමේ උජ්ජාන සංඤී දිව්‍යයන්ට පොඩි ටොක්ක්ක් කනින් එංගියක් කරන්නේ. එතකොටම දෙයියෝ ප්‍රකෘති ස්වරූපයෙන් පොළොවට බහැලා සරුවචනන්සී වැඳලා සමාවක්ඛය ඉල්ලලා තියෙනවා. ස්වාමීන් වහන්සේ අච්ඡයන් අච්ඡේතෝ දිස්වා මම වැරද්ද වශයෙන් දකිනවා. මගේ මාන්නේ මාව ඊවහගෙන ගිය නිසා මම මේ කටමැත දොඩ යවුවා මට සමා වෙන්නයි. දෙවියෝ බුදුරජාණන් සමාක ඉල්ලුවාට පස්සේ හුඟක් වෙලාට සරුවචනන්සී කියනවා නොපැකිලව සමාව දෙන්නයි කියලා. ඒක තමයි දේවත්වයට ඉක්මවන ගතිය. manussත්වෙනේ දේවත්වයට ඉක්ම වෙනවා. වැරද්දට සමාව දෙන්න. මෙතන බුදුරජාණන් වහන්සේ සමාව දෙන්නේ නැහැ. ඒ වෙනකොට මද හිනාවක් පාල කරනවා. පොලොප් කාලේ හිනා වෙන්නෙත් නැහැ. මද සිනාවක් පහල කරනවා. දෙවියෝ වුණත් උජ්ජාන සංජී වුණත් බුදුහාමුදුරු කියන්නේ අහගෙන හිටියොත් හැරෙන්න ඉඩ තියෙනවා. ඒක දැකපු ඥානාරාම ස්වාමීන් වහන්සේ කියනවා භයානක රෝගද සුව වෙන වෙලාවක් ඇත. ඒ නිසා අපි එච්චරම භයානක රෝග තියන අය නෙවෙයි. අපේම අත්දැකීම දිගේ ඉදිරියට යනකොට අපිට තේරෙයි මේ ගමන එනකොට කිසි කෙනෙකුගේ උදව්වක් කොපි කිරීමකින් නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ මමමයි. අන්න ඒ විශ්වාසයේ අවික්කප්පසාදේ තමයි මේ සෝවාන් වෙනවයි කියලා කියන්නේ. අන්න ඊට පස්සේ ලෝකෙ දිහා බලන්න පුළුවන් අපිට වෙනස් පැත්තකින්. ඒ බැල්මට අපි කියනවා ආර්යයන් වහන්සේලාගේ බැල්ම නැත්තම් ආර්ය විවහාරය කියලා. ඒක උනාට පස්සේ ප්‍රත්‍යක්ෂය පරෝක්ෂවයි තේරෙනවා. එතෙන්ට එනකන් නම් මේ දෙක තේරෙන්නේ නැහැ. ඒක ඉච්චර පාඩුවකුත් නැහැ. ඒක නිසා මේ කරගෙන යන ගමනේදී Taman ගැටම විශ්වාසය ඇති කර ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිරු දිනාට ඒ ශනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි බ්‍රහස්පතින්දා චාරිත්‍රයේ විදියට ධර්ම දේශනාවෙන් පස්සේ සාකච්ඡාව සිරිත කරනවා. එනිසා කාට හරි අවස්ථාව හැටියට අදහස් ප්‍රකාශ කරන්න නැත්නම් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න නැත්නම් කමඨාන් වාතාවක් ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් විවේචනයක් කරන්න තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් වෙන්නයි කියලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් මම ඉල්ලා හිටිනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පසුගිය අඟහරුවාදා දින නිවීම දේශනයත් සමග අධ්‍යක්ෂණයත් එක්ක පොඩි මට අදහසක් ආවා. ඒක ගැන අහන්නයි කතා කරන්නේ. මේ ජීවත් වෙනවා කියන්නේ සංසාරේ පෙර කරපු කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර ගෙවා දැවීමක් ලෙස කියලා මට අදහසක් ආවා. එතකොට ඒ අනුව අප කරන්න ඕනේ ඒ සංස්කාර ගෙවන දිහා බලාගෙන ඉඳලා වර්තමාන මොහොතේ සතිමත් වෙලා අනාගතයේම සංස්කාරයන් එකතු නොවන විදිහට ඉන්න එකද ඒ වගේම අපි අනාගතයේදී අපිට දැන් නිවන් දකින්න හරි දෙයක් තියෙනවා නම් ඒ සමහරවිට අපි ඒක දැන් පෙර සංසාරයේ මේ වෙනකොට ප්‍රෝග්‍රෑම් එකක් වෙලා තියෙන දෙයක්ද කියලා අහලා දැනගන්න කැමතියි. ඒ වගේම මේ මම අහලා තියෙනවා මේක හරි දෙයක්ද දන්නේ මේ දේවදත්ත වික්ෂුන් වහන්සේ මේ ආනන්තරේ පාප කර්මයක් කළා ඉවරලා මේ කවදා හරි මේ දැනට මේ අවීචි මහානරකය පැසෙනවා කියලා අහලා තියෙනවා. ඒ වගේම කවදා හරි මේ පසේ බුදුරෙක් වෙනවා කියලාත් අහලා තිනවා. එතකොට දැන් ඒවත් ලියවිලා වගේ තියෙනවා හරියටම. එතකොට මම අහන්නේ දැන් මම නිවන් දකින්නවා කියන එකත් මේ වෙනකොට කොහෙද ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන දෙයක්ද කියලා කියන්න බෑ. ඉතින් මේ දේවදත්තම කියන්නත් බෑනේ. යට්ටි ඉස්සර කියලා බුදු වෙනවලු ඉස්සරහට. යට්ටි ඉස්සර කියලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙනවා. නිසා අපි කරන කිසිම පාපයක් නැහැ මකන්න බැරි. අපි දිගටම කරන්නේ පාපේ සමාදන් වෙන එක විතරයි. අපිට මේ පාපේ වශයෙන් දකින්න පුළුවන් manussකම ලැබිච්ච බවත් මතක නැහැ. තව මිනිස්සෙක් කියලාවත් මතක නැහැ. අපිට පේන උගේ පාපේ විතරයි. ඉතින් ඒක තියෙන තාකල් අපි පාපේ සමාදන් වීම ඒකට කියනවා පාපය අනුමෝදන් වීම. හොඳ ලස්සන වචනයක් තියෙනවා. පින් අනුමෝදන් වෙන්නා වගේ බුදුරජාණන් වහන්සේ කියන පුළුවන් තරම් පින් අනුමෝදන්. ඒක මුදිතාට නේ. අපි කරන්නේ පව් අනුමෝදන් වෙන එක තමයි. ඔව් කවුරු පවක් කෙරුවත් අපි ඒ කියව ඉන්නවා. ඒක අපිට පාපේ අනුමෝදන් වෙනවා. අනේ මේ මිනිස්සුත් එපා නොදකින් ඒ කතත් එපා. අපි මේ ජොලිය ජීවත් වෙනවනේ නිවන තමයි. ආයි වෙනම මොකක්වත් ඕනේ නැහැ. මේ අසේවනාච බාලාණන් කියවන පළවෙනිම මංගල කාරණා මේ අනුන්ගේ වැරද්දක් හෝ තමන්ගේ වැරද්දක් හෝ මතක් කරන එක තමයි ජනමාධ්‍ය කියන්නේ. කට කතා කියන්නේ. කේලම් කියලා කියන්නේ.
පරිස වචන කියන්නේ බොරු කියන්නේ. ඉතින් ඔක නොකර ඉන්න එක කොච්චර ලේසිද බලන්න කරන්න බැරි හැටි බලන්න. බොරු කියලා මිස්සචන පරිස වචන නැත්තම් පුදුමාකාර කාය වචී සංස්කාර මනෝ සංස්කාර ගෙවෙනවා. ඉන්න බෑ. පුදුමාකාර ඇතුළත එනවා පිස්සු. කතා නොකර හිටියොත් කවුරු හරි දැකලා කතා හිතුවේ නැත්තම් ඒක නිකන් මේ අපිට ගැහුවට බැන්නට කමන්නේ නැහැ. හැබැයි දැක්කහම ඇයි හොඳයි නැත්තම් ඉතින් ඉන්සාව නාන කොටත් අහනවා මේ නානවද? ඔව් නානවා. බෑග් යන කඩේ යනට අහනවා කඩේ යනවද? එමුද කතා කරන්නේ නැතුව ගියොත් තරහ වෙනවනේ. ඉතින් අපි එකිනෙකාට කොනහ ගන්නවා පහුරු කා ගන්නවා. ඒ නිසා මේ ගෙවෙන සංස්කාර ගෙවෙන්න අර ලාලුසෙන් කර්ම රැස් නොකිරීමට යෝගාවචරයි කියනවා. ප්‍රතිපදාව කියනවා. ඉතින් අපි අර කරපු පව් ටික ඇත්තටම සතියට එහා ගිය එකක් කියලා හිතනවානේ. පව් නිසා සතිය වඩන්න බෑ. පව් නිසා අපිට පැවිදි වෙන්න බෑ, අරණ්‍යගත වෙන්න බෑ, පැයක් වාඩි වෙලා ඉන්න බෑ, සක්මන් කරන්න බෑ, කතා නොකර ඉන්න බෑ කියලා මොනවදෝ දේවල් වගේක් දාලා තියෙනවා. ඉතින් 6-4 දන්නේ නැති ළමයාට ඉවුව නැහැ. ළමයාට 6-4 උගන්වනවා කියලා ওই කුණු හරපේ තමයි උගන්වන්නේ. ඔබ සෝෂලයිස් වෙන්න ඕන. ඔබ සෙනගක් ඉදිරියට කතා කරන්න පුළුවන්. ඒක තමයි උගන්වන දේ. ඉතින් ළමයාට හුදකලාව කියන එක බයක් අද. ඒක බීතිකාවක් වඩටපත් වෙලා තියෙනවා. ඒකයි සරුවචනාංශය අවුරුදු 7 දීම රාහුල හාමුදුරුවෝ ගෙනියලා සාරිපුත්ත හාමුදුරන්ට බාර දෙන්නේ. අද කාලේ එහෙම කෙරුවා නම් එහෙම මානවයිතිවාසිකම් පිළිබඳව නඩු දමාවි අසෝදරාව මේ කටේ කිරිසුන්ට යන්නත් ඉස්සලා ගිහිල්ලා මෙන්න මේ කොඩි එක පැවිදි කරලා ඉන්නේ. කරන්න අයිතියක් නැහැ. ඒක නිසා අද අපි කරන්නේ අර ගෙවෙන අකුසල කර්ම මතින් තව අකුසල කර්ම රැස් කර ගන්න. වැල් පොලියට යන්නේ. ඒක දන්නවනම් දැන් මේ ගෙවෙන්නේ අකුසල කර්ම තමයි. ඔක ගෙවුනට පස්සේ නිවන් කියන එක එතනමයි. ඒකේ අකාලිකවම සිද්ධ වෙනවා. ඒ අකුසල ටික යන්න අරින්න ඒ මනසට කියන්න කරන්න තියෙන නිග්‍රහය දැන් කරපන්. බණිට තියෙන එක දැන් බැනපන්. ඒක අසාධාරණවත් කමක් නැහැ. ඒක වෙන්න තියෙන දේ නෝ වෙන එක ලේසිනේ මරණ මොහොතට වැඩිය. වයසට ගියාට වැඩිය. ලෙඩ වුණාට වැඩිය දැන් කරපන්. මේ සතුටු වෙන්න ඕනේ අපිට කවුරු හරි මේ අහේතුකෝ බනිනවනේ. අසාධාරණ විදියට අපි චෝදනාවට ලක් කරනවනේ. ඒක තේරෙනවා නම් මේක තමයි හුඳටම කර්ම ගෙවෙන වෙලාව. ඒක කර්ම කියන්නේ සංස්කාර තමයි. මේ චේතනා තමයි. චේතනාම් බික්වේ කම්මං වදාමි. ඒ වෙලාවේ විතරයි කර්ම ගෙවීම වෙන්නේ. ඒක දැනිලාමයි කරන්නේ. කර්ම ගෙවෙනකොට යකා යනකොට තුන්නඩි හූතියාන කිරියත්තක් කඩාගෙනමයි යන්නේ. ආ නිකන් යාට ගණන් ගන්නෑ යකා. හූ තුන්නඩේ නඩ හූ කියන්නේ. ඒ යන්නේ පාන්දර දෙකට විතරයි. ඒතකොට කිරියත්තක්වත් කඩාන යන්න කියනවා කපුවා කියනවා නිකන් යන්න බෑ කියලා. ඒ වගේ තමයි යන්නේ පව් ගෙවලා. දැන්නිලා. ඉතින්දි කරබන ඉන්න බැරි කමනේ තියෙන්නේ. මේ භාවනා කරනකොට ඔය ඔක්කොම මතුවලා ඉන්නේ. ගොජේ දාගෙන එනවා, කරකවනවා, බිම පොළවේ ගහනවා, අම්බරනවා. ඕක දැක්කට නොදැක්කා වගේ හිටපන්. ඕක ඇහුණට නැහැ වුණා වගේ හිටපන්. මොකද දැන්නට නොදන්නා වගේ හිටපන් කරන්න බෑ. දැන් සරුවච්චන් වහන්සේ 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන කාලේ දැක්කනම් අපේ උපාසකම්ම කෙනෙක් මේ බුදු වෙන්න ඉන්න බුදුහාමුදුරුවෝ ඇට සැකිල්ල වගේ ඉන්නවයි කියලා මොන්න ජල්ලි දැල්ලා නටයි. යසෝදරාව දැක්කනම් මොනවා වේද? මහාමායා දේවින්නාංශේ බ්‍රහ්ම ලෝකේ ඉඳලා හරි ගන්න දිවි ලෝකේ ඉඳලා හරි දැක්කනම් මේ මිනිස්සයා මේ වැල් ගැඩවිල්ලෙක් වගේ මේ කලයක් පඳුරක් අයිනේ වැටලා ඉන්නවා ඇට සැකිල්ල වගේ. බිම්බිසාර රජුව දැක්කනම් මොනවා කරාවිද? කවුද මේ ලොක්කගේ නම මොකද්ද? සුද්ධෝදන රජුව. දැක්කනම පුළුවන් හේද බෝධි සම්භාර පුරන්න. ඔය එක්කෙනෙක් හිටියනම් වැඩේ කරගන්න හම්බෙන්නේ නැහැ. ඒකයි මේ නොදන්නා පැත්තකට ගිහිල්ලා නොදකින් ඔබතන් කියලා වැඩේ කරන්නේ. ඒක ලියලා කියලා තියෙනවා පොතේ. මම අහන්නේ මෙහෙම හොඳට පින්නපාති කරන කාලා වළඳලා පස්සේ ගහක් යට වාඩිලා හිතාගත්තලු ඒ ගහේ හෙවණලට වෙන්න කොල්ල අතු විතරයි කන්නේ කියලා. ඊට පස්සේ අසුචි ටිකත් වළඳනවලු. මූත්‍රා ටිකත් බොනවලු. අන්තිම අසුචි කඳුල දක්වා. අන්තිම මූත්‍රා කඳුල දක්වා මම වැළඳුවා. ඉතින් ඔය කීයත හැක මේ ශිෂ්ට සම්පන්න මේ අද ඉන්න මේ ජඩ ලෝකේ ජනමාධ්‍ය කියලා කරන මේ ජඩමාධ්‍යව කිව්වහම අසභ්‍ය පොත් වලට වැටෙනවා. ත්‍රිපිටකයේ තියෙන විනය පොත කියවන්නේ ලෝකේ තියෙන හැම ලිංගික ක්‍රියාවලියක්ම ඒකේ තියෙනවා. ඒක පරිවර්තනය කරලා නැහැ රීස් ඩේවිස් නොත් ලියලා තියෙනවා. මේ ඒකේ පාලියෙම ලියලා තියෙන කැමති කෙනෙක් පාලිය ඉගෙන ගන්න ගුණවර්ප ඉගෙන ගන්න. ගුණවර්ප ඉගෙන ගන්නවා පාලිය ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් තේරෙන්නේ නැහැ.
ඉතින් ඥානන්ද සාංශි පාලි භාෂාව පිළිබඳ ලෙක්චර් විදිහට හිටියේ පෙරදිනේ කොල්ලෝ කෙල්ලෝ ඒකට ඉගෙන ගන්න හරි ආසයිලු. ඒක ඔක්කොම ලිංගික ක්‍රම තියෙනවානේ. ඔක්කොම ආස්වාද ක්‍රම හරි වැරදි ක්‍රම ඔක්කොම තියෙනවා. ඉතින් පාලි හයියෙන් කියවලා දන්නේ සිංහලෙන් දන්නේ පාලි ඉගෙන ගන්නවා. ඒච්චර ඒ වගේ නරක දේවල් වෙන කිසිම පොතක නැහැ. ඔය ත්‍රිපිටකයේ තියෙන කුණුහරුප කොහෙවත් නැහැ. ඉතින් අර මිනිස්සේ කුසාවියට ගිහිල්ලා උට නඩුවක් දාලා අසභ්‍ය පොතක් ලිව්වයි කියලා. ඉතින් නඩුකාරෙන් වළු මේකේ මේ අසභ්‍ය වචනේද තියෙන්නේ වචන දෙක එකතු වෙච්චාම තියෙන ඔයිට වෙඩි දේවල් බයිබලේ තියෙනවානේ. ත්‍රිපිටකයේ තියෙන දේකට දාන්නකො නඩුවක්. මොකද්ද මේකේ අසභ්‍ය? එහෙම අසභ්‍යයක් නැහැ ඒකේ. ඉතින් යන වෙලාවේදී අලුතෙන් කර්ම රැස් කරනකොට ඉන්න ඕනේ. ඒ වගේ වෙනකොට ඒ දේවල් වෙනකොට බබා වන්නේ ලබාව පන්සියට තමයි කියලා කවුරු හරි ඇවිල්ලා හොඳටම තේරෙනවා මට හිතුණා লীලත්තරියා මේ ශ්‍රී ලංකාවේ එදා ඉඳලා පිටු ආදිවාසීන් එදා ඉඳලා හේන් ගොවිතැන් කරන හිටපු මිනිස්සු එදා ඉඳලා හිටපු අරණ්‍ය වාසී සංඝයාට කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ කැලණී තියෙනකම්. ඒ මිනිස්සු ඒකෙන් යැපිලා ඒක හදාගෙන කැලින්ම ජීවත් වුණා. බුරුම් භාෂාවෙන් කියනවා චා චවුන් චුවා චුන් චුන් චවුන් චා කියලා. ගඟ මැද තියෙන දූපතක් තියෙනවා නම් ඒක හොඳට ඝනසරයට කැලි වෙවිලා තියෙන එක කොටියෙක් කියනවා. කොටිය නිසා දූපත රකින්නවා. දූපත නිසා කොටිය රකින්නවා. කවුරුත් යන්නේ නැහැ ඒකට. චුන් චවුන් චා චා චවුන් චුන්. ඒ වගේ තමයි කැලණි ගඟට කිඹුලෙක් දාලා තියෙනවා. ඒ කිඹුලා කැලණි ගඟ නිසා රකින්නවා. කැලණි ගඟ නිසා කිඹුලා රකින්නවා. ඔච්චරයි. ඉතින් මේ වනිලැත්තෝ කියනවා තොපි මේ මිනික් ගජ්ජෝ ඇවිල්ලා දැන් අපිට නීති දාගෙන එදා රාජා ආණ්ඩු කරන කාලේ ඔච්චර ප්‍රශ්න අපිට තිබුණේ නැහැ. මේකේ දිස්ත්‍රික්ක 7ක්ම අපේ. දැන් අපිට තියෙන තැන් නම් කරලා අපිට පිදුරු ටිකක් කපා ගන්න වුණොත්. මොනවාද ඉලුක් ටිකක් සුමානයක් අකුල් ගාටන්න ඕලු මිනික් ගජ්ජෝ ගාවට. වට කටුමැටි පිටියක් හදන්න කණු ටිකක් කපා ගන්න උනොත් අවුරුද්දක් කොළඹ යන්නවලු අවුරුද්ද මාසයක් යනවලු. ඉතින් මේකද අපිට කරන සැලකිල්ල කියන මේ මුන්ගේ අයිති දේ අරගෙන මේ අකු නීති වගේක් හදාගෙන අපිටත් කියනවා මේ කැලේ සංඝයා නැතුව හිටියොත් මේ කැලේ තනකොළ ටිකක් හරි වැවෙයි කියලා. ඒක පරිසරයට හොඳයි. ඉතින් මට වෙලාවක් හම්බුනොත් මම ජනාධිපතිතුමාට කියන මේ කඩේ පොඩක් පඩි වැඩි කරන්න තනකොළ මැදි ගතියක් පේන්න තියෙනවා කියලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. ඉතින් මේ කොහෙන්ද පටන් ගත්තේ මොකද්ද කියලා දන්නේ මේක වනවගත භික්ෂුවගේ උරුමේ. මේක මේ හේන් ගොවිතැන් කරන මිනිස්සුගේ උරුමේ. මේක ආදිවාසීන්ගේ උරුමේ. ඕස්ට්‍රේලියාව මොකද වෙලා තියෙන බෑන්ඩ් ශිෂ්ට සම්පන්න මිනිස්සු කියලා ඔක්කොම අරුන් කැටි කාලේ විනාශ කරා. තායි මේ නිව්සීලන්තේ මවුරිස්ලා තමයි හිටියේ උන් ඊට වඩා ශිෂ්ටාචාරයි. මවුරිස් සාමාන්‍ය සුද්දෙක් වගේ දෙගුණයක් විශාලයි. මේ දවස්වල යුද්ධේ. වැන්කූවර් වලට ගිහලා බලන්න ඒ වගේම જાතියක් ඉඳලා විනාශ කරලා. මේ සුද්ද දැන් නීතියක් හදාගෙන අරුන් ඉන්න එක පරිසරයට හොඳ නැහැ කියලා කියනවා. අන්නේ වගේ කුණු හරපෑම් මේකේ තියෙන. හරිම අසාධාරණයි. නමුත් උකට සැලෙන්න එපා. ගණන් ගන්න එපා. වුණා කරපු අපේම කර්ම තමයි. ඉතින් කර්මයෙන් පිළිගන්න එපයි කියලා කියනවා බුදුරජාණන් වහන්සේ. නමුත් පාවොක්සයිඩෝ කියනොක් මෛත්‍රියෙන් කරලා බලන්න හරියන්නේ නැති වෙන්න පුළුවන්. කරුණාවෙන් කරලා බලන්න හරියන්නේ නැති වෙන්න පුළුවන්. අනේ ඔන්නෝ දෙයක් වෙච්චාය කියලා මුදිතාවෙන් ඉඳලා බලන්න හරියන්නේ නැති වෙන්න පුළුවන්. උපේක්ෂාවෙන් ඉඳලා බලන්න එහෙම බැරි නම් විතරක් කර්මයට දාන්නේ කියනවා. මෙත්ත කරුණා මුදිතා බැරි නම් මොනෝ කරන්නද ඒක ඉතින් කර්ම වෙන්නේ නැති කියලා කියනවා. පුළුවන් හරිය කරන්න කියනවා මෙත්ත කරුණා මුදිතා. හැබැයි හොඳට මතක තියාගන්න උපේක්ෂාවෙන් කරන්න බැරි කොටසක් තියෙනවා. ඒක කේමනන්ද සාංශේ ලස්සනට ලියලා තිනවා සම 40 කර්මස්ථාන පොතේ මෙත්ත කරුණා මුදිතා වලට වැඩි උපේක්ෂා රචනයේ හරිම ලස්සනයි. ඒක ලියලා තිනවා මේ උපේක්ෂා වෙලාවත් බේරන්න බැරි තරක් තියෙනවා. උපේක්ෂා වුණා නිවන් දකින්නේ නැහැ. ඒකට කියන්නේ බෙන්ද බබා උපන් හැදී තමයි ලබා හම්බෙන්නේ. ලබා හම්බුවාන් තමයි බබා හම්බෙන්නේ. උට කරන්න දෙයක් නැහැ කියලා. ඉතින් යට්ටි ඉස්සරත් බුදු වෙනවා කියලා උඹම කියනවනම් මටත් එච්චරම තමයි කියන්නේ. යට්ටි ඉස්සර ඥාමෙන් මේ දේවදත්ත කියන සෙල්ලම් කෙනෙක් නෙමෙයි. එතකොටම අභිඥා සහිතව වැසිවස්සවන්න අකුණු පුරවන්න පුළුවන් ශක්තියක් තිබිච්ච කෙනෙක්. දැන්ටත් ඒ වගේ 12ක් 13ක්වත් ලංකාවේ ඇති කියලා මට හිතෙනවා. ඔය වැඩ පෙන්නන්නේ. බෝර්න ගේන් කියලා වැඩ පෙන්නනවා. බබාලා හම්බෙන්න දුරස්තකමේට වැඩ පෙන්නනවා. নানা ප්‍රකාර දේවල්. ඉතින් අපේ ගෑනු කට්ටිය හරිම කැමති ඒවට. නැබ අත ගාලා ළමෙක් හම්බ වෙනවනම් හරිම ෂෝක්.
අවජාතක දරුවන්ට තියෙන ක්‍රමේ. ඉතින් ඒවට ආස කරන මිසු කරගත්තා. ඒකේ දෝෂයක් ඇත්තේ නැහැ. ඒකට අපි කිපුණට හරියන්නේ නැහැ. වෙන්න තියෙන දේ වෙනවා. හැබැයි ඒක වෙන්න තියෙන දේ වෙනවා දෙයියෝ දෙනවා මං කනවා කියලා ඉඳලා බෑ. භාවනාව කරවල්ලා. කාලසටහනක් ඉස්සරහින් තියාගෙන නිතිපතත් කටයුතු කරන්න ඕනේ. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් මේ ඔබ වහන්සේ කලින් සඳහන් කරන ස්වාමීන් වහන්සේ දැන් කියන්නේ මේ දැන් සතිමත් ඉන්නේ කියලා සතිමත් ඉන්න වෙලාවට ස්වාමීන් වහන්සේ දැන් උදේ කියලා වත කරනවනේ ස්වාමීන් වහන්සේ. ඒතකොට දැන් සතිමත් ඉන්නවා කියලා තේරෙනවා කියන්නේ ඒතකොට අපි අර ලොකු කොළ තියෙනවා චූටි කොළ තියෙනවා ඒව අයින් කරන. ඒ කියන්නේ ඉදරෙන් ගත්තා වුණොත් ඉදරෙන් අර යොදන බලය ආරෙම එක්කම වෙනස් වෙනවා ස්වාමීන් වහන්සේ. ඒතකොට කොහොමද සතිමත් වෙන්නේ? ඒතකොට ස්වාමීන් වහන්සේ අර ඔබ වහන්සේ කලින් සඳහන් කරේ ඒතකොට අර ළමයි දෙන්නින් ඉස්සෙල්ලාම හම්බෙච්ච ළමයි අර පිටත පස්සේ හම්බෙච්ච ළමයි කියලා දෙන්නේ සඳහන් කරානේ. ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි අර දැන් ඒ කරන වැඩේට සතිමත් බව කොහොමද තියෙනවා ස්වාමීන් වහන්සේ ඊට පස්සේ අර එක්ස්ට්‍රා සතියෙන් තමයි අර අපිට අමතක මට තේරෙනවා ස්වාමීන් වහන්සේ අර අමතක වීම නෙවුවයි අපි එක එක ගැන ඒව හිතනෙවුවයි අර අපි කොහොමද සතිමත් ඒ වැඩේ කරනවා අර එක්ස්ට්‍රා තියෙන එකෙන් තමයි ස්වාමීන් වහන්සේ මට තේරිච්ච විදිහට නිකන් මේ ඒකෙන් තමයි එක එක ඒව කල්පනා කරන්න යන්නේ එතකොට අපි දැන් අර කර දැන් අපි ගාව තියෙන දෙයක් කොහෙන් හරි තියලා මේ වැඩේ කරනවා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ පෙරක් වෙලාට ඒක ගන්න අමතක වෙනවා එතකොට අපි දැන් සතිමත් ඒ කියන්නේ අසතිමත්ව ඉන්න එක නෙමෙයිනේ ස්වාමීන් වහන්සේ එතකොට වෙලා තියෙන්නේ එතකොට අර එක්ස්ට්‍රා තියෙන සතියෙන් තමයි අර අමතක වීම අර තියෙන සේරම අනුන්ගේව හොයනෙව්වයි අර වැඩේ කරන ගමන් අරයා ගියා hina වුණා නිකන් අර තියෙන ගොබ්බ ගති ගුණ වගේ නිකන් ගොබ්බ සිතුවිලි තියෙන ස්වාමීන් වහන්සේ දැන් කවුරු හරි කමටාන් වාර්තාවක් ඉදිරිපත් කරද්දී ඔබ වහන්සේගේ සමාව ගන්න හැටි බලනවා කියන හැටි බලනවා ඒ කියන ආකාරයේ සද්ද අනමන අර අපි අර ගොබ්බ සිතුවිලි ටික තමයි එතෙන්ට අර අමුණලාන ස්වාමීන් වහන්සේ ගන්නෙ මට තේරෙන විදිහට ඊට පස්සේ අර ඒ කියන්නේ අපි අර මෙතන දැන් ඉඳගෙන ඉන්නවා අර අපි ඒක එක්ස්ට්‍රා තියෙන එකෙන් අපි ඒකෙන් වැඩක් ගන්නෑ සියුම් තැන් අල්ලන්නේ නැතුව තමයි අර ගොබ්බ ගති ගුණ නිකන් අර ගොබ්බ සිතුවිලි ටිකක් අර නිකන් අල්ලන්න යන්නේ එව්වයි නිකන් අමතක වීම ඒ දෙකම සිද්ධ වෙන්නේ එහෙම කියලා නිකන් එහෙම හිතනවා ස්වාමීන් වහන්සේ දැන් අර ඊයේ රෑ මං සක්මන් කරා ස්වාමීන් වහන්සේ එහෙම සක්මන් කරත් දැන් අපි එතකොට දැන් අර එක්ස්ට්‍රා තියෙන මේ සතියෙන් අපි වැඩක් ගද්දි කිය සියුම් තැන් ඔබ වහන්සේ කිව්වේ සියුම් තැන් අල්ලන්න කියන ස්වාමීන් වහන්සේ එතකොට යද්දි අපි අර නිකන් පාද තියද්දි ස්වාමීන් වහන්සේ ඊට කලින් මම ඔබ වහන්සේට කිව්වනේ නිකන් පිටිපස්සේ මොලෙන් කවුරු අල්ලන් ඉන්න මේක අල්ලන් ඉන්නව නෙමෙයි ස්වාමීන් වහන්සේ මේ කියන්නේ මේ මොලේ නිකන් ඔළුවේ තියෙන හීනි නහරවල නිකන් එලියක් නිකන් අර කරන්ට් එක වදිනවා ඒක හැම වෙලේම වදින්නේ නැහැ කකුල තියපුවා කකුල් දෙකෙන් තියද්දි පොඩි වෙනසක් තියෙනවා ඇස් වලටත් තියෙනවා කන් වලටත් තියෙනවා බෙල්ලටත් තියෙනවා මේ පිටිපස්සේ කොඳුනා හැම එකනේ තට්ටන් වලට හැම දෙයකම තියෙනවා ස්වාමීන් වහන්සේ නිකන් අපි අඩිය තියද්දි නිකන් ඒකත් නිකන් අර රවුමකට වගේ ඒක ඒ සිද්ධ වෙමින් යනවා එතකොට දකුණු කකුල තියද්දි වම් කනද අර මේ ස්පර්ශ වෙන්නේ කියලා ඒක හොයන්න යද්දි ස්වාමීන් වහන්සේ අමාරුයි ඒ කියන්නේ අමාරු වෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ තියෙන සක්මන් කරන එක දැන් පොඩි වෙන ස්වාමීන් වහන්සේ ටිකක් කියලා මැද්දේදී ඒක කොහොම හරි සක්මන් අල්ලගෙන එද්දි ස්වාමීන් වහන්සේ අතරින් අතර වෙලා ආපහු හැරෙන්න වෙනවනේ එතකොට ආපහු අර ඊළඟ ඒක අල්ලන්න කියාගෙනම හිතෙද්දි එහෙම අල්ලන් එකකට හිත තියන් අල්ලන්නත් බෑ ස්වාමීන් වහන්සේ අර රටාවටම සෙට් වෙන්නේ නැත්තම් අරක තේරෙන්නේ නැහැ කියලා තේරුණා ඊට පස්සේ දැන් ඒ රටාවට මුරු වෙද්දි සක්මන් මළුවේ මැදරෙද්දි තේරීගෙන ගිහිල්ලා අනිත් එක අල්ලන්න හදද්දි අත කෙරෝලෙන් හැරලා ආයෙද්දි ආයි පොඩ්ඩක් අර පිකප් එක කරලා ඒක ආයි දැන් අපි එහෙ යද්දි එහෙම නිකන් එහෙම ගතියකුත් තියෙනවා ස්වාමීන් වහන්සේ එතකොට අර එහෙම ගතියකුත් තේරෙනවා තියන ස්පර්ශ කරනවා වගේ නිකන් අර එක්ස්ට්‍රා සතියෙන් එහෙම බලන් ඉන්නද නිකන් සියුම් තැන් තේරෙන ගතියකුත් තියෙනවා එතකොට ස්වාමීන් වහන්සේ අර අමතක වීම කියන එක කරන්නේ මම කරනවද නිකන් අර එක්ස්ට්‍රා කරන දෙයක්ද නිකන් මං කරගන්න දෙයක්ද නිකන් ආන් එක තමයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මම මොනවා කියන්න ඕනද ඒක සතිය වැඩිච්ච මිනිහට එන ප්‍රශ්නයක්. ආධුනික සතිය තියෙන කෙනාට ඕකෙන්නේ නැහැ. ආධුනික සතිය තියෙන කෙනාට මේ දේවත් අල්ලගන්න බැරුවනේ ඉන්නේ. ඇයිතින් ෆුල් ධෛර්යය දාලා අරමුණේ ඉන්න බලනවා. නමුත් අරමුණ සතිය පද්දම් වේගන එනකොට සතියෙන් අරමුණත් ඉන්න ගමන් ඉස්සර පස්සට කල්පනා කරනවා වෙන අරමුණ ගැන කල්පනා කරනවා. ඒ අර සතියේ බලය තහවුරු කරගන්න හැටි. හැබැයි ඒක හොඳට බලය තහවුරු වුණාට පස්සේ අපේ අවශ්‍යතාවයක් නැහැ. ඒක කරගන්නවා. දැන් ඉන්නේ අතරමැද. අර සතියත් සති බලයත් අතර සති බලයක් බවට පත් වෙන අතරමැද තඩමාරුවේ තියෙන. සති බලයක් බවට පත් වෙන ඉස්සලා සතිපට්ඨාන හතර වශයෙන් හතර ගුණයකට වැඩෙනවා. ඊට සති ඉන්ද්‍රිය වශයෙන් වැඩෙනවා. ඒ ඔක්කොටම වෙන වෙන ක්‍රියාකාරකම් තියෙනවා, කාලසටහන් තියෙනවා. ඊට පස්සේ ඒක තහවුරු වීම තමයි සති බලය කියන්නේ. අසතිය පිළිබඳව තේරුම් ගන්න පටන් ගන්නවා. මම මේ වැඩේ කරනකොට මේක දන්නේ නැහැ. මේකට හොඳට බහගත්තොත් මේක පේන්නේ නැහැ කියලා ඒක හොයන්න ගියොත් මේකත් නැති වෙනවා. ආන්නේ මේ දෙක තේරෙන පටන් අර ගන්නවා මේ ඇවිදින කකුල තියේදී ඊගාට තියන්න තියෙන කකුල ගැන බලනවා. ඒක ඇවිදින කෙනාට තේරෙනවා. ඒකේ මොකක්ද තියෙනවා කියලා. නැත්නම් එක කකුලෙන්වත් අඩු ගන්න කකුල් දෙකෙන්වත් දාලා හිටගෙන ඉන්න බැරි තරම් හරහා වැටිච්ච දරුවෙක් නැගිටිනවා නම් කකුල් කැඩිච්ච මිනිස්සු නැගිටිනවා නම් අමාරු වෙන්නේ අපි හිටගෙන ඉන්නේ.
හිටගෙනලා එක කකුලකට බර දීලා අනික පද්දලා ඒක තියලා ඒකට බර දීලා මේක පද්දලා ඒකට බර දෙනවා කියන එක ඒක ලෝකේ තියෙන ලොකුම ආශ්චර්යවත් සිද්ධිය. පයින් ඇවිදිනවා කියන්නේ ලෝකේ තියෙන විශාල ආශ්චර්යවත් දෙයක්. ඉතින් අන්නේ දෙකම දැනගන්න ගියොත් පඬිතයාට ඒ දණ්ඩේ යන්න බෑ කියලා කියන්නේ. ඌරකට වල්ලෙකුට යන්න පුළුවන්. පඬිතයාට යන්න බෑ. ඌ කල්පනා කරනවා. කල්පනා කර කර යන්න බෑ ඒ දණ්ඩේ. ඒ දණ්ඩේ යන්න ඒකට මේ පණ්ඩිත ස්වාමීන් කියනවා මේ පොඩි ළමයි දැන් මං හිටපු ඒ චෞටාන වල හිටපු තැන ඔය හොඳ වයසක හාමුදුර කෙනෙක් හිටියා හොඳ උගතක් පන්සල කරන් ඉන්නේ හාමුදුරුවෝ දාන ටික එතන ගෙනලා දෙන්න වතු ටික ඇදලා දෙන්න හැන්දෑවේ 5ට උද්දටම පට්ටවුව අපි යන කාලේ පට්ටවුව ඉතින් හැන්දෑව වෙනකොට ඒ හාමුදුරුවෝ නාන්න වතු ටික ගෙනත් දෙන්න ඕන ගෙනත් ඉන්නේ කැපකාරයෝ ඒකයි දෙන්නෙකුට සෑහෙන බාල්දි දෙකක් අරගෙන කදේකට ගහ ගන්නවා ගිහිල්ලා උණ ගහක් උසට මෙම මොකක්ද ඒකට කියන්නේ බැඳලා තියෙනවා මේ ආණ්ඩිය ඇදලා වතුර දාලා ඇදලා අර බාල්දික පුරවන බාල්දිකට කද්දන්න දාගත්තාම ඇත්තටම එකක් උස්සගෙන යන්න බෑ උට දෙක දැම්මට පස්සේ ලස්සන මෙහෙම පද්දනවා අන්තිමට යනකොට අර සායලු ඉන්න කාමරේ කාටවත් ඇවිල්ලා ඌ යන්න ගත්තාම යනවා අර කද්දන්න දඟල තාලෙට ඒකේ අන්තම් පාත් වෙනට රිසෙන් ගහනවා එක ආයෙකට පැනලා යනවා ගෙම්බෙක්ව. ඊට පස්සේ වැටෙන තැන ආයෙ ගහනවා අන්තිමට ඌ පොඩි එෆර්ට් එකකින් පොඩි ප්‍රයත්නයකින් අර එක බාල්දික නිතන ශරීරය සම්පූර්ණ අසමබරයිනේ. මේක නෑ කද්දන්න තියාගෙන කරට තියාගත්තාම ඌ ගෙනියනවා. ඒකේ බැලන්ස් එකක් තියෙනවා. කද ගෙනියන මනුස්සය දාන්නවා. ඒ වගේ තමයි කම්බිය විදිහට මනුස්සය දාන්නවා. ඒ වගේම හොඳට සක්මන පට්ට වුණාට පස්සේ සක්මන සතිය විසින්ම කියලා දෙනවා. ඔය දන්න ඔය උකුණු පස්සක් පැත්තක් වගේ දැනුම නිසා මෙච්චර දැනුමක් උඹලක නැති වෙලා තියෙනවා කියලා. මෙච්චර දෙයක් උඹ දන්නේ නැහැ. මේ දන්න ටිකට සාපේක්ෂව මෙච්චරක් නොදන්නවා කියලා දන්න දැනුම අසීමිතයි. ඒකට කියන්නේ unconscious කියලා. universal unconscious කියනවා. නොදන්න දැනුම අතින් අපි ඔක්කොම සමානයි. අර දන්න ටිකෙන් නම් අපි ඔක්කොම වෙනස්. දන්න ප්‍රදේශය අනුව ඉතිහාසඥයා භූගෝලඥයා ඔය එක වෙනස්. ඒකට සාපේක්ෂව නොදන්න පැත්ත ගත්තොත් අපි ඔක්කොම සමානයි. අපි ඒකට බයයි. මේ දන්න පොඩ්ඩ නිසා නොදන්න විශාල ප්‍රදේශයක් අපෙන් අහිමි වෙනවා. ඒකට අනිවාර්යයෙන්ම ඔය සති බලය කියන තැනට යනකොට අසත්‍ය පළවෙනි වතාවට තියෙන ඔබ කොච්චර නැටුවත් පුතා බොඳට බලවත් ටෝච්චයක් විත්තිර ගාලා බැලුවොත් ඒ දිලිසෙන කොටසට හිත කොච්චර යනවද කියනවනම් අහල පාල උඹ අන්ධ වෙනවා. අහල පාල ගිනි කන වැටෙනවා කියලා තියෙන්නේ. ගිනි කඩ වට්ටල තමයි සතා වෙඩි තියන්නේ දඩයක් කාර්යය. උගේ ඇහැට එළිය වැටුනහම ඌට ඇහැ හරව ගන්න බැරි වෙනවා. ඔය රෑ ලයිට් ගහගෙන යනකොට හාව දුවන්නේ ලයිට් එක දිගේම තමයි පාර දිගේමයි දුවන්නේ. ඔය පාරෙන් එළියට පනින්න බෑ ඌට. ඌ ගිනි කන වැටෙනවා. එහෙම ගිනි කන වැටිලා තමයි ඔය හෙලිවලු ගෑනු තියලා තියෙන්නේ බුදු පිළිම තියලා තියෙන්නේ ඒ ගිනි කනවා වට්ටන්න ඊට පස්සේ ඌ මොනව කරනවද දන්නේ නැහැ භාවනා කරන එක දන්නවා මේක තනි කර වටවපු උගුලක් ඕක දිහා බලන්න එපා ඕකේ යට ගහලා තියෙන වහලා ගහන ගැහිල්ල බලපන් කියලා ඒකට කියන්නේ හිඩන් කරිකියුලම් කියලා පෙන්නන ඔෆිෂියල් කරිකියුලම් එක කියවනකොට දැනගන්න ඕනේ මේකට පැහැදිලිවම බොරුවක් තියෙනවා අද ලෝකේ තියෙන හැම ව්‍යාපාරයකම ඔය වහලා ගහන ගැහිල්ලක් තියෙනවා ඥානන්ද සංසින්නකොට කියන නිස්සන්නවනේ ඉන්න ඕන නම් ওই මතු පිට පෙන්නන කොලේ අනිත් පැත්ත පොඩ්ඩ අහලා බලපුවා ඕකට අනිවාර්යයෙන්ම උඹට ගහලා තියෙනවා. ඔය පිට පෙන්නන එක බලන්න යන්න එපා. ඒක ඒගොල්ලෝ පෙන්නයි. ඔබ කරවැබෙන බලන්න හිටපන් ඕක අනිත් පැත්ත බලපන්. තන්නේ කර ගැටයක් තියෙනවා. එහෙම නැත්තනක් නෑ ඒක නිස්සන්නවනෙත් එකයි පාර්ලිමේන්තුවෙත් එකයි ඉන්දියාවෙත් එකයි කොහෙත් එකයි. ඉතින් ඔබ උඩේක විතරක් බලලා ඡන්දේ දුන්නා නම් ඉතින් ගෙවපන්. ඒ නිසා පේන දේෙන් මුහා කරන නොපෙනෙන දේ පිළිබඳ දැනුම ගත්තොත් අපි ඔක්කොම සරුවඥයි. ඒකට බයයිනේ අපි. මම මෙච්චර දන්නේ නැහැ කියන එකට බයයි. ඉතින් සති බලයට එනකොට ඒකට සමාන තැනක් දෙනවා. අපි බැවිද්දට වැඩේ වෙන්නේ මට ඕන විදියට නෙවෙයි. කාගේ දෝ න්‍යායපත්‍ය. හැබැයි මට කාගේ දෝ න්‍යායපත්‍යක් කියලා තේරෙනවා. පව් නැහැ නේද? මම නෙවෙයිනේ කරන්නේ. මෙතෙක් කල් කෙරුවෙත් ඕකනේ. තේරෙනවා. ඒතර වෙනවා අනික් මිනිස්සු හිතනවා යා බබ ගම කරන රාලහමි බබාහමි යා තමයි ගම කරවන්නේ කිව්වට ඌටත් වෙන්නේ ඒකම තමයි. ඌත් ඒකේ ඉන්නේ ඌ එක පුම්බණ්ඩ හදනවා. අපිට පුම්බණ්ඩ ආපු දවසේ ඉතින් අර කේල් ගහට කොට හොට ඇනලා හොට පටලව ගත්තා වගේ
මේ අපි කියන්නේ නැහැ. කියන්නේ නැහැ මේ ගහදන්න අපිට කොල කඩා පාන්න දෙන්න එපා. උඹ ඔය වවාගෙන කන කයම කාපන්. මේ ලබ්බට තිබ්බද පුහුලට තියන්න එපා. උඹ ලබ්බ පුහුල දෙක දැනන වැඩ කටයුතු කරපන් කියන එක විතරයි අපිට කියන්නේ. මොකද අපි භාවනා කරලා තියෙනවානේ. අපි බලලා තියෙනවා මේ පෙන්නන දේ යටපැත්තේ මොකද්ද තියෙන්නේ කියලා. ඒ තමයි විපස්සනායි. පෙන්නන දේ බලන එක සමතේ. ඒක හරියම මත් කරන සුළුයි. ඒක හරියම ආත්ම මේක ආඩම්බරේ වැඩි කරන සුළුයි. තමයි බලන දේ නිසා මෙච්චර නොදන්නවා කියවට පස්සේ මේ ආත්ම නිෂේධනයක් වෙන්නේ. ගොබ්බ ගතියක් තමයි පේන්නේ. ඒ ඕන කෙනෙක් දැකපොද අපේ ගොබ්බකම. ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට එහෙම බලන්න එහෙම කට්ටිය නැති ගොබ්බ නැති ගතියක් ඒගොල්ල ගාව නැහැ. මේ ලෝකපරියාය කියන්නේ ගොබ්බ ගතිය තමයි. ඒකේ තියෙන්නේ මේ වවාගෙන කන මේ මොකක්ද කියන්නේ මේ ආලවට්ටමක් විතරමයි. මොකක්වත්ම නැහැ ඔකේ. ඒක මොකක්වත්ම නැහැ. ඒක දැනගන්නවලු සාමාන්‍ය 60 70 පයින්නකොට. එතකොට ඉතින් යුද්ධය වුණාට පස්සේ කඩුව වුණා කොටණ්ඩයි. පුළුවන් නම් කියනවා වරුදු 20 30 කලු කෙස්ටියේදී දත් සුදු පාට තියෙද්දි කළු පාට වෙලා තියෙන උන්ගේ නෙවෙයි. සුදු පාට තියෙද්දි අමරලි වැටෙන්න ඉස්සලා මේක තේරුම් ගනින් මේ ලෝකයා නටලා උඹ හතියarලා මැරනවා. ඔය ලෝකයේ අහිමිටියට බුදු කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. ධර්මයක් කියලා එකක් තියෙනවා. ඒක මේ ලෝකපරියාය තුල වහලා ගහලා තියෙන ආගම කියලා. හැබැයි අපිට ධර්මයේ අත තියන්න පුළුවන් සමාන අයිතිවාසිකම සරුවචාන්සිය දීලා තියෙන එක දෙයයන් ආංශයට වෙන් කරලත් නැහැ. නිකායකට වෙන් කරලත් නැහැ. පූජ්‍ය පක්ෂයට වෙන් කරලත් නැහැ. ඕන කෙනෙකුට ගිහිල්ලා පූජ්‍ය පක්ෂ සිත් එකේ වාඩි වෙන්න පුළුවන්. සාමාන්‍ය බඩදරු අම්මලාට ඉඳ ගන්න දෙන්නේ නැහැ ඒකේ. වැඩි වෙලා ළමයි හම්බුනොත් එහෙම ආම්සු කෙනෙක් කවවත් නැගිටින්න විදියක් නැහැ නේ. දන්නවද පූජ්‍ය පක්ෂයේ සීට් එක දැකලා තියෙනවද? ඒකේ සාමාන්‍ය බඩදරු අම්මලාට ඉඳ ගන්න දෙන්නේ නැහැ. මොකද මේ විලිලන වෙලාවෙදී හොඳ නැහැ නේ ආම්සු කෙනෙක් ආපුවා. තාත්තා හමුදුර වෙන්න ඉඩ තියෙනවා. ඒක වෙනම කතාවක්. හොඳයි අපි මේ Zoom එකේ තියෙනවද දන්නේ ප්‍රශ්න? එහෙමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් ලිඛිත ප්‍රශ්න දෙකකුයි chat section එකකින් තව ප්‍රශ්න දෙකකුයි ඉදිරිපත් වෙලා තියෙනවා. ඔබ කරබන් හිටපන් මං අහනකන් ඉන්නවනේ. ඔබ වහන්සේ නිහඬ වෙනකන් හිටියේ. මම ඉවර වෙන්නේ නැහැ බං. නිහඬ වෙනකන්. හරි. අවසරයිද ස්වාමීන් වහන්සේ? අවසරයි. මම ඊමේල් වල ප්‍රශ්න වලට මුලින්ම යොමු වෙන්නම්. ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන්නේ චන්ද්‍රානි වීරතුංග කියලා මහත්මිය. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ගෞරවනීය චන්ද්‍රරත්න ස්වාමින් වහන්සේ නිතරම සක්මන් භාවනාව ගැන දේශනා කරන අතර උන්වහන්සේගේ එම දිරිගැන්වීම නිසාම නැවතත් සක්මන් භාවනාවට අවතීර්ණ වුනිමි. ලනුපැදුරේ සක්මන් කරන විට යටිපතුල් වදින ස්ථාන ගොරෝසු ලෙස දැනුණ අතර සමහර අවස්ථාවල වම් පාදයේ විලුඹ වේදනාවක් ගෙන දුන්නා. තවද ලනුපැදුරේ කෙළවර හැරෙන විට පාදයන් මාරු කිරීම අවස්ථා 4කින් සිදුකොට හැරීම සිදු කළා. සෙමින් සක්මන් කරන විට සිත පිට යෑම් වලට ඇති ඉඩකඩ වැඩි අතර සාමාන්‍ය වේගයෙන් යන විට සිත පිට යෑම අඩු අතර පායේ දැනෙන දැනීම් වැඩි බවද තේරුම් ගියා. පරයන්ක භාවනාව සුපුරුදු ලෙස හුස්ම රැල්ලට හිත යොමු කළා. වෙනදා මෙන්ම ඉක්මනින් හිත සමාධිමත් වූ අතර කයේ දැනීම් දැනුණා. අද දින මාගේ ශරීරයේ පැද්දී තිබෙන බව තේරුම් ගියා. ඒ වගේම කවුරුන් හෝ ශරීරයේ පිටුපසට අදින බවක් දැනුණා. හරියට ඔන්චිල්ලාවක් තල්ලු කිරීමට පෙර පිටුපසිට අදිනවා වගේ. පායේ වේදනාවන් ආවට ඉරියව් වෙනස් නොකර ඒ දෙස බලා සිටියා. මුහුණ රත් වී ඇතිසැටි දැනුණා. මෙසේ පැයක පමණ පර්යංකයේ හිටියා. මේ මගේ අද දින වාර්තාවයි. ඔබ වහන්සේලාටත් සැමටත් තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී සුවපත් භාවයේ නිති ලැබේවා. ඉපමණයි සමනස්. උදියාර ඇපල් ගහක් මුල වාඩි වෙලා ඉන්නකොට ඇපල් ගෙඩිය කොළුවට වැච්චාම එයාට තේරෙලා තියෙනවා මේ ඇපල් ගෙඩිය පොළොවට අදින ගතියක් තියෙනවා කියලා.
යෝ අපිට වැටෙනවා නම් එහෙම අපි ඇපල් ගෙඩිය කාලා නිකන් ඉන්නවනේ. අපිට ඔය පොළොට ඇදලා ඉනවද කියලා අර මනුස්සයර තේරෙන්නේ මේ අත්දැකීම අත්දැක්කා. නමුත් මේ ගෙඩිය මේ පොළොට අදින ගතියක් තියෙනවා. ඒක ඇඟ ළඟින් ගියා නම් දැනෙන්නේ නැහැ අපිට. හරියටම ඔලු කටට වැදිච්චාම තේරෙනවා මෙච්චර බරකින් කවුරුත් ගැහුවා නෙවෙයි, කර්මයක් ගෙවුණා නෙවෙයි, මොකද්දෝ වුණා. ඉතින් යාට තේරෙනවා මේකේ යට ආකර්ෂණ ශක්තියක් තියෙන එක ශරීරයෙන් පරිබාහිර දෙයක්. ඒ ශරීරයේ වහංගු කරගෙන පරිබාහිර වස්තුවක් ගැටීමත් එක්ක ඇතිවෙච්ච සංකල්පයක්. ඉතින් ඒකෙන් තමයි මේ අවුරුදු 200ම මානවය නොම ගැරියේ. ගුරුත්වාකර්ෂණය සඳහා දේවල් ඇත කියන මූල ධර්මය. ඒතර ශක්ති දෙකක් මෙහෙම එකතු වෙනකොට strong න්‍යෂ්ටික ශක්ති සහ weak න්‍යෂ්ටික ශක්ති කියන දෙක ගන්නකොට ගුරුත්වාකර්ෂණය වැඩ කරන්නේ නැහැ. ඒක තමයි අයින්ස්ටයින් පස්සේ හොයාගත්තේ. අරකින් අඳහර ලෝකයට යන්න පුළුවන්. වැඩ ගොඩක් කරත හැකි. නමුත් දේවල් බවට පත් වෙලා තියෙනවා. ඒකට මම සහ මම නොවේ කියන දෙක අතර තමයි සෙල්ලම් ටික ඔක්කොම තියෙන්නේ. නිසා නිව්ටන් ඇවිල්ලා දේවවාදියෙක්. දෙවියන්ගේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එක ඇතුලේ තමයි මේ කතාව යන්නේ. නමුත් ඒක හුඟක් පුපුරලා ගියා. එහෙම මවන ලද්දක් ඇත්තේ නෑ. උඹට ඕන නම් උඹ කබර ගෝයා තල ගෝයා කරගන්න. උඹ තමයි මවාගන්නේ. මේක බාහිර මේක අභ්‍යන්තර මේක සැප මේක දුක කියලා උඹයි මවාගන්නේ කියන එක කිට්ටුවට එනකොට අයින්ස්ටයින් භාවනා කරලා ගත්ත දැනුමක්ද බුද්ධ ආගමෙන් හොරකම් කරපු එකක්ද කියන ප්‍රශ්නේ තද්ද බල විදියට තියෙනවා. ගිය අවුරුදු 100ටම පහළ වෙච්ච විද්‍යාඥයා විදියට ලෝකේ ඔටුනු පැලැන්දුවා. ඉතින් යා කියලා තියෙන තනිකර බලනකොට මේ විපස්සනාව තමයි. මේ තව ඉස්සරහට යනකොට තව මොන වෙනව වෙයිද දන්නේ නැහැ. හැබැයි මේ කිසිම සත්‍යයක් ආශා කරේ නැහැ. ඔක්කොම මේ අර මේ ළඟදී කියවන පොතක ලියලා තියෙනවා මේ ආශා කරේ කැම්මේසෙන් වැටෙන ඉඳුල් කාපු බටහිර ලෝකයකට විතරයි මේ තෑගි දෙන්නේ න්‍යාය හදන්නේ ඔක්කොම මෙහෙන් කනකොට වැඩිච්ච ඉඳුල්. අපි කට්ටිය ඉඳුල් වලට ආසයි. අර ඉඳුල් කාලා හදන න්‍යාය වලට කැමති. අර තමන්ගේ අත්දැකීම ගත්තාම අපේ ඇවිදිනකොට ඉඳගෙන ඉන්නකොට උදු පස්සට අදිනවා. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ ඇතුලේ දූවිලි ටිකක් වගේ තියෙන මේ පඨවි ධාතුව විසිරී යන්න දෙන්නේ නැතුව ආබන්ධනය කරලා තියෙන ආපෝ ධාතුවෙන් ඒතර ඉඳගත්තාම පිරමීඩයක් වගේ හැඩයක් තියෙනවා. හිටගත්තාම ඉටිපන්දමක් වගේ හැඩයක් තියෙනවා. නිදාගත්තාම ඒ දේවල් විසිර යන්න දෙන්නේ නැත්තේ මැලියම ආබන්ධන ශක්තිය හරියට මේ සෝමින් යන මීමැසි පොදියක් වගේ. ඒක මේ තනින් අතෙන්ට යනවා. නමුත් මීමැසි පොදියේ තුල නෙමීමැසු කරකෙන්නේ. අවිචාරවත්ව හැසිරෙන්නේ නැහැ. ගමන් කරන ගමන් මෙහි පොදි කියලා කියන්නේ උන් හැසිරෙන එක තාලයකට. කවුරු හරි ගිරේකින් ගැහුවොත් තට්ටුවකට ඒ එතන බඳිනවිලා. එතකොට අර මීමැසි අංශු ටික පොදියක් වෙනවා. ගමනේ යනකොටත් අවිචාරවත්ව යන්නේ නැහැ. ඒ ආබන්ධන ශක්තියක් තියෙනවා ඒගොල්ලෝ අතර. ඒකයි වදේ කියලා කියන්නේ. මේ ජීවිතෙත් ඒ වගේ. ඒ ටික තේරෙන්නේ අපට තේරෙන්නේ බාහිර පරිබාහිර වස්තුත් එක්ක ගැටෙනකොට අනුමාන ඥානෙට. අපිට ප්‍රත්‍යක්ෂයට තේරෙන්නේ අභ්‍යන්තර දේ විතරයි. අනුමාන ඥානෙට තේරෙන්න පටන් ගන්නවා මේක කලින් සැලසුම් කරපු ක්‍රමයක් මේක දුවන්නේ කියලා. ඒ සක්මනේදිත් ඒකම තමයි කියන්න තියෙන්නේ. සක්මන් කරනකොට මේ හැරෙන අවස්ථාව ආමි කමාන්ඩ් එකේ තියෙන්නේ left in up 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 right. හතරට තමයි වමෙන් දකුණට මේ කමාන්ඩ් එක දෙන්නේ. ඉතින් මේකෙනත් අවස්ථා හතරකට දැක්කලු මේ හැරෙන වෙලාව. ඉතින් ඕක ඕනේ ගානට හදන්න පුළුවන්. පියවරක් 6කට කඩලා පෙන්නනවා විසුද්ධි මාර්ගයේ බුද්ධඝෝසාචාර්ය වංශේ මහචීසාරද සංසේකින් 3කට කඩලා පෙන්න ඔසෝන යවන තබනවා කියලා. ඉතින් ඒ නිසා ඕනම දෙයක් ඕනම ගානට කපලා පෙන්නන්න පුළුවන්. ඒක තමයි බුදුහාමරගේ තියෙන විශිෂ්ටත්වය. ඉතින් අපි කොහොත් 4යි කියලා ඔක නීතියක් හැදුවොත් එහෙම 5ක් වැටෙන කෙනාට 3ක් වැටෙන කෙනාට හිතනවා අපි වැරදි කියලා. එහෙම එකක් නැහැ. තමන් කරනකොට ඕනම දෙයක් එකට කියනවා thin slicing of time කියලා. කාලේ තාම තුනී පෙති පෙති ගහලා ගත්තාම මේක ජවනිකා රාශියක් තියෙනවා මිසක මේකේ නාඩගමක්වත් මේකේ තේමාවක්වත් නැහැ. ඒක කියන්න උත්සාහ කරා early Durkheim කියන සමාජ විද්‍යාඥයා ඕනම වෙලාවෙ සමාජ හරස්කඩයක් ගත්තොත්
ඒක අතීතයේ ඉඳලා මෙතෙන්ට හැඩ ගැහිලා ආපු හැටි සහ මෙතනින් අනාගතයට හැඩ ගැහෙන හැටි පිළිබඳව කියන්න පුළුවන්. ඒකට බුදුරජාණන්සේ සංකතය කියලා කිව්වේ ඒක ගොජයක්. ඒක අච්චාරුවක්. ඒක ෆෘට් සලාඩ් එකක්. ඇනිලා තියෙන ඔක්කොම. ඉතින් අපිට ඕන සමස්ත බලන්න පුළුවන් නැත්නම් ඇනිච් එකේ මේ අන්නාසි කෑලි මේ අඹ කෑලි මේ පපොල් කෑලි කියලා බලන්න පුළුවන්. ඉතින් අන්නේ දෙක බලනකොට තේරෙන්න පටන් අර ගන්නවා ඒ සමස්තය අතින් අපි ඔක්කොම සමානයි. ගෑනු පිටිම කියලා වෙනසක් ඇත්තේ නැහැ. නිවන් දැක්ක නැහැ කියලා වෙනසක් නැහැ. අර පුංචි කෑලි දිහා බලනකොට විතරයි ඒවට දෙන අර්ථකථනය විතරයි වෙනස තියෙන්නේ. සංඛතය අතින් බලනකොට ඔක්කොම සමානයි. ඒතියෙදි අපි මේ ගැටුමක් ඇති කරගන්නේ ඒකේ තියෙන අංශු පික්සල්ස් එහෙම නැත්නම් ඒවට කියනවා පාටිකල්ස් කියලා. ඒව හොයන්න ගත්තොත් ඉතින් විද්‍යාවක් එනවා. ඒකත් වල දුන්නේ බුදුහාමරෝ තමයි ආස්වාසිය බල්ල ආස්වාසිය මුලමඳාක බලන්න. වම බලලා වමේ ඔසෝන යවන තබන බලන්න පාටිකල් ෆිසික්ස් වලටත් බුදුහාමර තමයි කිව්වේ. ඒක එක පැත්තක්. නමුත් මේ සමස්තය දිහා බැලුවොත්, ගොජේ දිහා බැලුවොත්, සංකතේ දිහා බැලුවොත් ඔක්කොම සමානයි. ඉතින් දැන් ওই භාවනා කතා කරන්නේ අර පාටිකල් එක්ක ඉඳලා සම්මතියට සමස්තය බලන්න හිත තඩමාරු වෙන අවස්ථාවක්. මේ වෙලාවේ කමඨාන් සුද්ධ කිරීම ඉතාම වැදගත්. එහෙම නැත්නම් අපි අර දන්න සීමිත දැනුමෙන් ඕක විනිශ්චය කරන්න ගත්තොත් අපගේ ඩියක් වැටිච්ච අයිසෙක් නිව්ටන් වගේ එක මූල ධර්මයක් හොයාගන්නේ. එහෙම මූල ධර්ම නෙවෙයි ගොඩක් තියෙනවා. ඒ නිසා දිගට ඕක කරන ගමන් පුළුවන් තරම් කමඨාන් වාතා සපයන්නේ. එතකොට නිරුපද්‍රිතව වර්ධනයක් සිද්ධ වෙයි කියලා අනාගත වාක්‍යයක් කියන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ ඊළඟ වார்த்தාවට යනවා. ඒක චන්දිමාඩි කේට්ස් තමයි එවලා තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දිනපතා භාවනා කිරීම නිසා ඇතිවුණු ශාන්ත භාවයක් පසුගිය මාස කිහිපය තුළ අත්විඳිය හැකි වුවද මා සමග ජීවත් වෙන කෙනෙකු තුළ ඇති මානසික අසමතුලිතතාවය මගේ ඇතුළාන්තයේ කලබවන ලෙසක් දැනේ. ඒ අය සමග කතා බහ කළ යුතු නිසා මෙය සතියේ ආලෝකයට හසු කර ගැනීම ඉතා අසීරුය. තද ශාරීරික අපහසුතා දැනේ. ඒ දෙසත් හුස්ම දෙසත් මාරුවෙන් මාරුවට බලමි. ශාරීරික වේදනා අප්‍රසන්න වන්නේ ඒවා මානසික වේදනාවල අප්‍රසන්නතාවය සහ ආස්වාස ප්‍රාස්වාසයේ අප්‍රසන්නතාවය සමග සමපාත වෙන නිසා බව දැනේ. ඒවා ගෙවන තෙක්ම බලන්නට අමාරුයි. ඒ අය සමග කතා කිරීමට සුදුසු වචන නොහැඟේ. නිහඬව සිටිමි. කාම ලෝකයේ අතරමංව ඒවායෙන් යම් සැනසීමක් ලබන අය දෙස බලන විට මට එය කළ නොහැකි වීම ගැන දුකක්ද ඇතිවේ. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. එහෙමපත් වෙච්චයි තමන්ගේම කාම ක්‍රීඩාවෙන් හම්බෙච්ච දරුවෝ නම් ප්‍රශ්න ඉතාම බරපතලයි. නමුත් අපි සංකටුවකට ගියොත් මානසික අසහනින් ඉන්න තැනකට, පිළිකා රෝගීන් ඉන්න තැනකට, එහෙම නැත්නම් කුඩු ගහපු අයගේ තැනකට ගියොත් අපිට එච්චර මේක ඇඟට එන්නේ නැහැ. මොකද අපේ නෙවෙයිනේ. හැබැයි හොඳටම තේරෙනවා ඒ වගේම තමයි. ඒ නිසා මේ කාමය කියන ancestral guilt එක ඉස්සල්ලාම ආදම්සා ඒවට දෙයන්නාංශේ පෙන්ලා තියෙන මේ ගහේ මෙහෙම ගෙඩියක් තියෙනවා කණ්ඩ එපා. මුළු දිව්‍ය ලෝකෙම සැප උඹලට ලැබෙයි කියලා. ඒ ගහේට සර්පයා කියලා තියෙන ඒවට කතා කරලා ඕකේ දැනුම තියෙන්නේ කාපං කෑවොත් උඹට ආයේ දෙයන්නාංශයට රත් වෙන්න ඕනේ නැහැ. ඉතින් සර්පයා දීපු නිසා ගෙඩියත් ලස්සනයි. ඔය Apple company තියෙන අර පැත්තක් ආපු Apple ගෙඩියක්. කෑවා. කාපු ගමන් ඇති වෙච්ච දැනුම කොච්චරද කියනවනම් පුරුෂයාට කතා කරලා කියනවා දැන් පුරුෂයාට තාම කාම හැඟුම්මත් වෙලත් නැහැ දැනුම ඇවිල්ලත් නැහැ මේ මනුස්සයා ඉන්නේ තාම හෙළුවෙන් අර කාන්තාව කරන්නේ තමන් පුරුෂයාට ලිංගික හැඟුම් පහල කරන්න යන්නේ නැහැ පුරුෂයාට දැනුම දෙනවා ඇපල් ගෙඩිය දෙනවා කාපු ගමන් මේ මනුස්සයාට මේ ස්ත්‍රිය පිළිබඳව රාගය මැතිලා දෙන්න ව්‍යභිචාරයේ හැසිරෙනවා පස්සේ දෙන්නට බයලජ්ජාව පහලලා ඊගාව දැසේ දෙයයන්ාංශේ උද්‍යානේ බලන් දෙනකොට මේ දෙන්න විලි වහගෙන ඉතින් මේක දෙයියෝ බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. ඒ විලිවහගත්තේ මොකද කියලා බලනකොට ගහේ ගෙඩියේ කැලක් නැහැ. ඊට පස්සේ එන බම්බු ගහගනින් તો පිට කිව්වා මම කන්න එපයි කියලා දැනුම හොයන්න එපයි කියලා දැනුම හෙව්වනේ ඔන්න හම්බුනායි කියලා. ඊට පස්සේ මේ දෙන්නට හම්බෙච්ච දරුවෝ තම තමන් මේ සමලිංගික සහජාත සහලයේත්තු
රමණය කරා. ඒකෙන් තමයි මානවය ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා අද සහලයත්තන් සමග සමනය කිරීම කැත වැඩක් කියලා කියනවා. අපේ සිංහබාහුව සිංහසීවලි දෙන්නත් අයියයි නංගි. ශාක්‍ය වංශයත් පිට යයි කියලා මේ තමන්ගේ අම්මත් එක්කමත් සහෝදරියන් එක්කත් කාමේ හැසිරෙච්ච જાතියක්. ඒගොල්ලෝ ශාක්‍ය කෝලිය වංශي දෙන්න ගතු කේලම් කියනවා. ඉතින් ඒකේ අයකට පිස්සු හැදුනොත් ඉතින් හරි අමාරුයි. සාමාන්‍ය ලෝකෙ පිස්සෙක් දකපුවාම අපි උසුලි විසු කරලා නිකන් ඉන්නවා. ඒක තමන්ගේ කෙනෙක් වුණොත් ancestral guilt එක එනවා. ancestral guilt එක තනිකර දේවවාදී හැම ආගමකම තියෙනවා. නිල්ල බේටපු ගොඩින් මහත්තයා රටවල් ගිහිල්ලා ඇවිල්ලා කියනවා guilt කියන වචනේ සිංහල පරිවර්තනයක් නැහැ කියලා. බුද්ධ ආගමේ එහෙම එකක් නැහැ. බුද්ධ ආගමේ තියෙන අවිද්‍යාව මිසක්කා තහනම් ගෙඩිය කාපු කතාවක් නැහැ. අවිද්‍යාව තියෙන්නේ මොකද්ද මේ දුක මගේ වුණොත් දරන්න බෑ. හැබැයි දුක බාහිරේ තියෙනවා. බාහිරේ දුක දරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ නිසා නිතර කියනවා පිස්සන් කොටුවට යන්න කියලා. නිතර කියනවා මේ මානසික අසහන වාට්ටුවට යන්න, පිළිකා වාට්ටුවට යන්න, කුඩු ගහපු අයට යන්නේ කියලා. අපේ බැච් එකෙත් හිටියා, ඊට ඉස්සෙල්ලා බැච් එකෙත් හිටියට පස්සේ බැච් එකෙත් හිටියා. අපේ බැච් එකේ හිටපු එක්කනගේ තාත්තා ස්පෙෂලිස්ට් කෙනෙක්. ඉතින් මේ මෙඩිකල් ෆැකල්ටි එකේ ෆස්ට් ඉයර් එකේ ඉන්නකොට ඉස්පිතාලේ වාට්ටුවක් දාලා මෙඩිකල් ෆැකල්ටි එකෙන් අස් වෙලා ආයෙ විභාගෙ ලියලා කුෂිකර්මයට ආවා. මම දකින්න නැතුව ඒක හොඳයි. මොකද උදේ ඉඳලා හැන්දෑ වෙනකන් නිකන් හිතන්න මේට්‍රන් කෙනෙක් ගැන හිතන්න පිස්සන් කොටුවක ඉන්න. මේට්‍රන් කෙනෙක් ගැන හිතන්න කුඩු කාරයෝ ඉන්න බලා ගන්න. මේට්‍රන් කෙනෙක් ගැන හිතන්න පිළිකා වාට්ටුවක ඉන්න. ඒ මිනිස්සුන්ට ආතතිය නැහැ කාටවත්. ඒක කරන්නේ ජොබ් එකක් තමයි. ඒගොල්ලෝ පුළුවන් තරම් බලනවා රසාය පැහැටට කරලා අතහරින්න. ඉතින් මෙල්බන් වල ඉන්නකොට දැන් පණ්ඩිතරාම ඉන්නකොට මයිත් එක්ක හිටපෙකන එයාගේ යාළුවා කවුන්සලින් වලට යනවා මේ ලෙඩ වෙච්ච අය බලා ගන්න. ඉතින් ලෙඩ වෙච්ච මනුස්සයර රෝද පුටුවේ තල්ලු කරන ඇවිල්ලා කියනවා මට මේ වැඩේ කරලා දෙන්නයි කියලා. අර මනුස්සයා ටෙලිවිෂන් එක බලන ඉන්නවා බලන්නේ අර නාකියට ඕන දේ කරලා දෙන්නේ නැහැ. මේක බුදුම අසහනකාරී අපහසුයි. ඉතින් අපි මේ වගේ විශාල පිරිසක් මේ සේවයට යොදවලා තමයි අපි මේ කාම ලෝකේ පුරංගනාවන් පුරවැසියන් මේ කාම ක්‍රීඩා කරන්නේ. ඒක කරන්නේ මොකටද? ඒ ඇටෙන්ඩර්ලා දාලා තියෙන්නේ මොකටද? වාට්ටු හදලා තියෙන්නේ මොකටද? මේ දියන්නාංශේ මාවපු ලෝකේ පිස්සු පිහට්ටු නැහැ කියන්නේ. නගරයේ පිස්සු ඉන්න දෙන්නේ නැහැ. ලෙඩ්ඩු ඉන්න දෙන්නේ නැහැ. පිළිකාකාරයෝ ඉන්න උන් ඔක්කොම ගිහිල්ලා වාට්ටු කරනවා. නාකියෝ ගිහිල්ලා මහලු නිවාස වලට දානවා. නගරේ තියෙන්නේ රැට නගරේ නිකම් පුරෙරුපෙරෝනි ප්‍රීති සාගරේ කියලා. ඒකේ ඉන්නේ තරුණයෝ විතරයි අපල් ගෙඩියක් කකා පජයිරෝ කියන කට්ටිය ඉන්නේ. ඉතින් දැකපුවම හිතේ යකෝ දෙයන්නාංශේ මහපු ලෝකේ දකින්නකොට ගමෙන් ගියේ හිටම හරමානිස් හිතන යකෝ මේකත් ලෝකයක්ද හරමානිස් කියලා හිතෙනවා. ඉතින් ඒක තමයි හදන්නේ ලංකාවේ දැන්. පෝට් සිටි කියලා එහෙම නැත්නම් ඔය හයිවේ දාලා එහෙම නැත්නම් සුපර් මාකට් දාලා ඒ වගේ මොනවත් නරක දේවල් නැහැ. ඔය ඇමරිකාවේ කොරෝනාවට පස්සේ සුපර් මාකට් සේරම කැඩුවා. සූද්දා බඩු පිටින් උස්සගෙන ගියා. අපි හිතුවා සූද්දා කියන්නේ සූද්ද జాතියක් කියලා පිස්සු. ඒ මොකක්වත් නැහැ නිසා Taman කාම ක්‍රීඩා කරපු තැන් වල මේ වගේ දේවල් ආපුවාම Taman කාම ක්‍රීඩා නැත්නම් වල දේවල් ආවට වැඩිය තද්ද බලපෑමක් තියෙනවා. මේකට කියන්නේ ancestral guilt කියලා බයිබලේ. අපිටත් ඒක තියෙනවා. ඉතින් ඒ නිසා හිතනද තුජානාසින් ආනකොට මේ අජාසත් රජුරෝ ස්වාමීන් වහන්සේ මේ එක එකනාගේ මං ඇහුවා උන් එක එක දෙල් ගැන කතා කරනකොට පොස් ගැන කතා කරන જાතියක් ඉන්නේ ඔබ වහන්සේ ශ්‍රමණ සභ කියන්නේ මොකද්ද කියලා. බුදුන්සේ කියලා තියෙනවා බුද්ධිය ගත්තාම ඇඳේ දෙපැත්තෙම වයින්න පුළුවන් අපිට. එච්චරයි සප. බබාට නෝ කියලා කිරියදපන් කියලාත් නෑ මෙහා පැත්තේ එළිවැලි රූපයක් පේන්නත් නෑ. ඇඳේ දෙපැත්තෙම වයින්න පුළුවන් ශ්‍රමණ සභ. පණ්ඩිතසංශේ දෙනවා සාමාන්‍ය බල සූත්‍රය විස්තර කරනකොට රජුරුවන්ගෙන් අහනවා දැන් රජුරෝ ඔබතුමා ගාව වැඩ කරනවා මේ අඩු කුලේ මිනිස්සෙක් දොරටුපාලයා විදියට. එහෙම නැත්නම් අපි රෙදුවා පුල්ලනවා ඔක්කාරි වැඩක් කරනවා කියලා. ඒකල වැඳලා කියනවා මම රාජකාරියෙන් අස් වෙනවා මට සමා වෙන්න මං ගිහලා පැවිදි වෙනවා කියලා. ඊට පස්සේ පැවිදිලා හිටිය දැක්කොත් ඔබ ඒ තුන දකින්නට ගිහලා මම කක්කුසි හොදපන් කියලා කියනවාද කියලා මම පැවිදි වුණාට පස්සේ නෑ නෑ මම ඔටුන ගල් වල වඳිනවා. අර සක්කිලියට වඳින මොකද ශ්‍රමණ සැප
ওই rahat වෙලා නම් බයිලා මොකොත් නැහැ. අනේ ගී අතහැරපු අපිට තියෙන සැප මම මේ ඇත්තට චින්තිකාගේ හිත චින්තාවට කරන කතා කරනව නෙවෙයි. උඹලා හරි ආසයි මේ ගෙවල් දොරවල් ඉඳගෙන මේ කක්කාවට. ඉතින් මං වගේ කෙනෙකුට කිව්වා මයිලන් කැවුත්තක් ඇති කියලා හිතන්නේ කතා කරන්නේ. එහෙම කැවුත්තක් නෑ මං ගාව. කෑයුත්තක් තියෙනවා. කැවුතු කනවා. උඹලා වවාගෙන ඉති අර එංගලන්තයේ කෙනෙක් කියනවා සාංශ පිරමිඩ් නම් තියෙන සංයෝජන ධර්ම 10 අපිට 11ක් තියෙනවලු. මම මොකද්ද 11 දරුවන්ට තියෙන කෑදරකම. දරුවන් හන්දා කරන්නේ බෙබන්දා කියලා. ඉතින් ඒක වවාගෙන කන දෙයක් නේ. ඕක ඔය කාමයේ ඇති වෙච්ච අතිරේක ඵලයි. අපි අතිරේක ඵලෙ හිතන්නේ නැතුව කාමයේ යෙදෙනවා. ඒතුනට මොකද ඕකේ එලවනවා. කලහොඳ පස්සෙන් එලවනවා. මොකෑ කරන්නේ. ඒ නිසා ඒකත් මේ ලෝකේ දෙයක් කියලා ඒකත් බලලා මං කියනවා මාසෙකට සැරයක් ඵලයන් පිස්සන් කොටුවට. ඵලයන් පිළිකා වාට්ටුවට. ඵලයන් තැලිසීමියා වාට්ටුවට. ඵලයන් කුඩුකාරයෝ ගාට අපි මං අවුරුදු 20 ගාණක් යනකම් ගියේ නැහැ. අපි වනසපා මේ මොනවාද මේ සන්දෑවෝ මේ ග්‍රීෂ්ම කාලේ අපේ උද්‍යානයේ ක්‍රීඩා සපාදී කියන්නේ හිටියා. සතිපාසල පටන් ගත්තනේ. මේ වරෙන් කියලා අඬ ගන්න ගියා ඔන්න පිස්සන් කොටුවට. මේ වරෙන් කියලා අඬ ගන්න ගියා කුඩුකාරයෝ ගාවට. මේ වරෙන් කියලා අඬ ගන්න ගියා පිළිකා වාට්ටුවට. මේ වරෙන් කියලා අඬ ගන්න ගියා තැලිසීමියාකට. ගියාට පස්සේ බලන්න උන්ට සතිය හොදට පිටරනවනේ. දැන් කට්ටිය හිටියේ ඒව දැකලා අපිත් ආයෙසරයක් ගියාත හරි ආයෙ පැවිදි වෙයි කියලා. නෑ. අපිට තියෙනවා මේ මිනිසුන්ට සතිය පිටවන්න පුළුවන්. ඊයේත් ලිමක් එවලා තියෙනවා මේ කල්කිරියාගමින් තරිසීමේ හැදිච්ච ගෑනු කෙනෙක් ලියලවල තියෙනවා සතිය පිටුලා කොහමද මේ සක්මන් කරන්න කියලා. ඔය ඔක්කොම තියදී සතිය පිටවන්න පුළුවන් නිසායි බුදුජානසේ සිංහනාද පවත්තන ඔය සියලු කෙලෙස් වලට වැඩිය සතිය බලවත්. අපි මේ කතා කරන්න දන්නේ සතියට වැඩිය තැලිසීමියා බලවත් කියන්නේ. මානසික අසහන බලවත් කියන්නේ. කුඩු ගහන එක බලවත් කියන්නේ. ඒකෙන් එන පශ්චාත්තාපය බලවත් කියන්නේ. ওই දැනුමට තමයි කියන්නේ තකතිරුකම කියලා. ඕකට තමයි කියන්නේ අමනකම කියලා. ඉතින් අමනකම අපිට කීතෑගේ වචන විශ් කරලා දාලා මොකද අපිට ඒක දැනලා නැති නිසා. නමුත් එහෙම දැනලා නැති නෑ. ඔය එක්කෙනෙක්ගේ තියෙන අපිට ඒ වගේ 10 ගණන් හම්බෙන්නේ දවසකට. පන්ති ගණන් අපිට හම්බෙන්නේ. ඒවට බෙහෙත් කරන අයටයි ලෙඩ වෙච්ච අයටයි දෙගොල්ලටම එකම බේතයි අපි දෙන්නේ සතිය. ඒකෙන්මයි අපිත් ගැලවිලා ඉන්නේ. පුළුවන් තරම් දන්නවා ආයේ මේ ලෝකෙට ආවොත් ඔය එකක් ආවම තමයි. ආයේ වෙනම ඌව නැති කිසිම තැනක් නැහැ. අපි හිතනවා කිසා ගෞතමීට විතරයි යෝක උනේ. පටාචාරාට විතරයි උනේ ඒක නිකන් මේ. පටාචාර වෙනම කතාවක් කියලා නෑ. හැම කෙනාම පටාචාර තමයි. හැම තැනම කිසා ගෞතමී තමයි අපි වෙලා තියෙන කියන්නේ නැතිකම. ඉතින් කියපෙකට ස්තුතියි. නමුත් ancestral guilt එක ගැන කතා කරන්න කාමයේ කියලා කියන්නේ ගිනි හුලක් උකුස්සෙක් මස් පිටක් කීරට ගත්තා වගේ. ඉතින් බුදුහාමුදුරුවෝ මායූපමා කාම ගොඩක් කියලා තියලා තියෙනවානේ. ඉතින් ඒක දකින්න මේ දරුවෝ මේ පිස්සෝ අපිට උදව් කරනවා. කමල්ට ඒ බබා හම්බුනාට පස්සේ ඒ දරුවා ভেජිටබල් කතා බතා කරන්නේ ඉස්සලා බීලා බැලුවා. පස්සේ දඹානට ගියාට පස්සේ එතන විදෙක් කිව්වලු මහත්යෝ කර්මස්ථානේ ගෙදෙට්ටම ඇවිල්ලා තියෙදි තවත් බලයින්නේ මොකද්ද කියලා. ඊට පස්සේ තමයි මෙහි ඇවිල්ලා පුළුවන් තරම් ඒක උකුලේ තියාගෙන දරුවා උකුලේ තියාගෙන කර්මස්ථානේ වැඩුවා. ඉතින් ඒක වාසියට හරව ගන්නයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ අඬාවෝ ගන්න නෙමෙයි. අඬාවෝ ගෑවට ඉතින් කවුරක්වත් නැහැ. තවත් අඬාවෝ ගන්න බාලියෝ පිරිසක් තමයි එකතු වෙන්නේ. ඒ නිසා නිතරම ස්පිතාලට යන්න මේ අසාධ්‍ය රෝගීන් ඒ වගේම non contagious diseases terminal diseases ඇවිල්ලා ඒ terminal patients ලා ඉදිරියට වෛද්‍ය විද්‍යාව කොච්චර බැගෑ වෙලා තියෙනවද කියලා බලන්න. මුළු ආයතනෙම දිරා වැටෙනවා. කොරෝනාවට පස්සේ ඒක 100%ක් නැග්ගා. කොරෝනා කියලා කියන්නේ තන්නේ කර කුමන්ත්‍රණයක් කියලාත් කියනවා. ඒකත් දැන් පච මුලම් බහැලා දැන් ඒකත් කරගෙන යන්න බැරි වෙලා තිනවා. ගණන් ගන්න නැහැ කවුරක්වත් දැන් කොරෝනා කිව්වට. ඒ මොකද ටෙස්ට් කරන්නේ නැහැ දැන්. ඒක ප්‍රශ්න නැහැ. ඉතින් ටෙස්ට් කරපුවම පොකුරු ගණන් හම්බුනේ. දැන් ටෙස්ට් කිරීල්ට අන්තර කරලා රජය කියන දේ කොරෝනා නෑ වාගේ පේන්නේ කියලා. ඇත්ත. ඉතින් ඒක නිසා ඕනම කෙනෙකුට ඕනම දෙයකින් ඕන තරම් දුක හදා ගන්න පුළුවන්. ඒ හැම වෙලාවෙදිම කළු සුදු ભેදයක් තියෙනවා සතිය නෑ කියලා. ඒ නිසා මම කියනවා සියලු දේටම බලවත්
තාම තහවුරු වෙලා නැති වුණාට සතිය තියෙනවා සතිපට්ඨානේ නොවුණාට නිතර කල්පනා කරන්ඩ ඒ ඔක්කොම කරදර ASCII Tamanට මම දැන් මෙතන කියන එකට එන්න පුළුවන්. ඊට පස්සේ හිතන්නේ ලෙඩාට ඒක පුළුවන්ද කියලා. මට ලෙඩාට බැරුව ඇති. මොකද ලෙඩා සත්‍යමත් යාතිබල නැහැනේ ලෙඩ වෙන්නේ ඉස්සලා. දැන් අපිට හිතන්නකෝ ඔය වගේ පිස්සු හැදුනායි කියලා. ඒතර හිතා ගන්න පුළුවන් කලින් සත්‍යමත් වෙච්ච නිසා ඔය පිස්සු අපිට නැවිත් ඉන්නේ සත්‍යමත් උනායි කියලා එන්නේ ඉඳී තියෙනවා. අනේක අනුන්ට කරදරයක් වෙන්න ඕනේ නැහැ කියලා අපි ওই පැත්ත කරලා එක්ක අහකාල මැරලා යයි. දැන් අගේ පුහුතේ මැරලා යයි. පැත්තකට වෙයි නැත්තම් වෙයි. ඒ නිසා මරණ මොහොතේදී හොඳට බලන්න පුළුවන් මිනිස්සෙක් මරණ වෙලාවට මුහුණ දෙන හැටි. ඒ මිනිසයා කල්ැතු මේ පරිප්පුව කාපු කෙනෙක් නම් එයා මරණේ කාටවත් කරදරයක් වෙන්න තියන්නේ නැහැ. අනික් මිනිස්සු මැරිච්චාම මල්ලක් කරදරේ. හරකෙක් මැරිච්චාම මස් ටික කනවනේ. හතෙක් මැරිච්චාම අඩු ගන්න. ඒක මරාගෙන කන්න පුළුවන්නේ. මේ මිනිස්සෙක් මැරිච්චාම ගෑවිච්ච යන විශේෂයෙන්ම කොරෝනා හැදිලා මැරුණොත් එහෙම ඒක බලලන්ට යන මිනිස්සු යන්නේ කරේ යමපල්ලෝගේ මට පේන්නේ. කෙලින්ම අපායට අරයි යන්නේ. දණියට පල්ලෙහින් තියාන උස්සගෙන යන පෙට්ටිය බෙන්නන්නේවත් නැහැ. ඉතින් සුදු ආමරගේ අම්මා අසනීප වෙලා පහුගිය දවස්වල කොන්ද කැඩලා ගිහලා ස්පිතාලේ දාලා පිළිකා මේ කොරෝනා හැදිලා. ඉතින් අක්කා කියනවලු ඕක තන්නේ කරයි මං ඕකයි කියන්නේ ස්පිතාලේ ගෙනිච්ච එකේ වැරද්ද ස්පිතාලේ ගෙනිච්චොත් ලෙඩක්. අයියා කියනවලු ඒක නෙමෙයි ප්‍රශ්නේ කොරෝනා හැදිලා මැරුණොත් අම්මා බලන්න දෙන්නේ නැහැ. ඒ නිසා ලෙඩේ තියෙද්දි ගෙනෙමු ගෙදර. දෙන්නම කියනවා ලෙඩේ තියෙද්දි ගෙදරට ගෙනෙමු. දැන් මේ සුදු ආහම්තුරු මෙහෙ හිටගෙන කියනවා එහෙම කරන්න එපා වෛද්‍ය සාස්ත්‍රය පිළිගන්න කියලා. ඉතින් යන්න තරමට පස්සේ මං කෝ අම්මට කෝල්ලයක් දීලා බලන්නයි කියලා. ඉස්පිරිතාලෙන් කියලා තියෙනවා ගෙදර ගෙනියන්නයි කියලා. ඉස්පිරිතාලේ හිටියොත් භයානක ලෙඩ. ඉක්මනටම ගෙදර ගෙනියන්නයි කියලා. ඉතින් මේ බයන්න මේ අම්මගේ මානසිකත්වය මොකද්ද? ඉස්පිරිතාලේ මානසිකත්වය මොකද්ද? අක්කගේ මානසිකත්වය මොකද්ද? අයියාගේ මානසිකත්වය මොකද්ද? මේ එක්කනයි ලෙඩ වෙලා තියෙන්නේ. 4 දෙනෙක් මත ප්‍රකාශ කරනවා හරියට ඒගොල්ලෝ ලෙඩ වෙන්නේ නැහැ වාගේ. ලෙඩ වුණාම මොකද වෙන්නේ බලන්න. පිළැස්සිද කොයි වෙලාවක හරි පිළිකාවක් හැදෙයි කියලා මේ නැත්නම් මානසික ටෙලක් හැදෙයි කියලා එහෙම නැත්නම් කුඩු ගහලා මේ පුනරුත්ථාපනය කරන්න වෙයි කියලා නැත්නම් තැලිසීමියයි කියලා කද්දාකත් හිතන අපි හිතන දන් දීපු නිසා සිල් රැකපු නිසා අපිට එහෙම වෙන්න බෑ. ඒක මේ පව් කරපු අයගේ වැඩ අපි ඇවිල්ලා ශාක්‍ය වංශයේ උසස් පෙළ කියලා. අනේක් කෙලේ වෙලක් කටෙන් පෙන දාන දවසට තේරෙන පටන් ගන්නි. වඩපු සතිය මිසක් මොනවාක්වත් ඉතුරු වෙන්නේ නැත චින්තා කරන්න දෙයක් නැහැ. බලන්න බුදු සාමිනේ වදණ්ඩ වෑදුකනේ. මොකද ඒක ඉතුරු කැලේ මතක නැහැ. මමයි පටාචාරා ඔබ සරණ සොයා ආවෙමි. බලන්න බුදු සාමිනේ දරණ්ඩ වෑදුකනේ. ඔය කියන්නේ ගායිකාවක් පචේට කියන්නේ පටාචාරා සින්දු කිව්වේ නෑනේ. නැවත ඒ වුණත් ඒක ටික අපිට ආතල්ලයක් තියෙනවනේ. ඒ නිසා ඔය සින්දුවක් කියාගෙන ඔබ නිතරම ඵලයන් මේ මානසික අසහනතින STAD තියෙන ළමයි ඉන්න තැනකට ගිහිල්ලා ඒක බලන මේට්‍රන් කෙනෙක්ගේ මානසිකත්වය හිතන්න. කොච්චරක් ඒගොල්ලෝ මේක ඩිස්ටන්ස් කරගෙන ජීවත් වෙන්නේ ඇඟට ගත්තා නම් අම්මා කෙනෙක් වගේ එක දරුවෙකුගෙන් අම්මට පිස්සු හැදෙනවා. ඒකේ 10ක් 15ක් රකින්න ගියාම ඕටිසම් තියෙන 15ක් 20ක් එක තැනක ඉන්නකොට STAD මේ යම ලෝකෙට වැඩි හපා. ඒ නිසා සතිය නොතිබුණා නම් අපිට මේක කරදරයක් සතිය තිබුණ නිසා මේක අපිට නිදර්ශනයක් සාක්ෂියක් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ මම දැන් chat section එකේ තියෙන ප්‍රශ්න වලට යමු වෙනම් මේක බන්දුල මහත්මයා ඉදිරිපත් කරලා තියෙන්නේ භාවනා ස්වාමීන් වහන්සේ භාවනා කරද්දී එන විරාගය යනු ත්‍රිලක්ෂණ මතුවීමද තෙරුවන් සරණයි. භාවනා කරද්දීම දි รา යෑම නෑ භාවනා කරද්දී එන විරාගය යනු විරාගය යනු මොනවා කියලාද කියලා තේරෙන්නේ වචනේ කියපන් මට ඇහුනේ දි รา යෑම කියලා. විරාගය කියන්නේ බන්දුලගේ විරාගය. ඔය කාගේ විරාගයද දන්නේ? එක එකනට විරාගය එක එකක්. විරාගය කියලා කියන්නේ මේ ආසාවයි අනිත් පැත්ත. මේ ලෝකේ දුවන්නේ මොටිවේෂන් එක ඇවිල්ලා තියෙන සැප සංඥාවටනේ. අපි යන්නේ සුඛේ හොයාගන්නේ. කදාකත් ඒතර විරාගය අගය කරන්නේ. විරාගය තියෙන්නේ සැප නැහැ. දුකයි. ආසයිතෙන් නැහැ. රංජනයක් නැහැ. ඉතින් ඒක නැති කරන්නේ අපි දරුවන්ගෙන් නැති කරන්න හදනවා, සත්තුන්ගෙත් නැති කරන්න හදනවා, අපිත් නැති කරන්න හදනවා. ඒක නිසා ඒක නෙමෙයි තාක්ෂණය කියන්නේ.
රාගය ඇති කරලා විරාගය නැති කරන්නේ. ඉතින් කොච්චර තිබ්බත් කුෂ්ඨ රෝගියෙ කොච්චර රත්තරන් ආභරණලා තලකුවත් උගේ කුෂ්ඨ රෝගී ඉතුරු වෙනවනේ. ආන්නේ වගේ මේ විරාගය මතුවෙනවා. ඉතින් එක එකනා විරාගය කියන්නේ එක එක දේවල් වලට. ඉතින් ඒ නිසා බන්දල විස්තර කරුවේ නැත්තම් විරාගය කියන්නේ මොකද්ද කියලා මත ප්‍රකාශ කරන්න කියලා අපි වැරදියට යන්න ඉඩ තියෙනවා. වාක්‍යයේ සාමාන්‍ය සත්‍යයක් තියෙනවා. නමුත් භාවනා කරපෙන්නාට විරාගය කියලා කියන්නේ අද්දුරු ප්‍රත්‍යක්ෂයක්. අන්න ඒක වාර්තාට ඇතුළු කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. එහෙමයි ස්වාමින් වහන්සේ මේක පුණ්‍ය මහත්මිය ඉදිරිපත් කරලා තියෙන්නේ සක්මනේ සිතුවිලි මට අද උදේ සක්මන ඔහේ කරගෙන කෙරෙන තැනට ආවිට මට මේ මොහොත පතුලේ දැනීමත් සිතුවිල්ලක් පමණි නේද දැනීම ඇතිවීම දැනීම නැතිවීම සිතුවිල්ලක් පමණි නේද මෙය සමුදය වය නේද යන සිතුවිලි අතර සිටින විට මම කාසියක් ගැන එකවරම සිතට ආවා. මට කාසියක් ගැන එකවරම සිතට ආවා. සෑම කතා කරන්නේ කාසියක පැති දෙකයි තියෙන්නේ කියා මට හිතුනේ නෑ. අනේක චුට්ටක් පැහැදිලි නෑ සමහරවිට මට හිතුණා කාසියක පැති 3ක් තියෙනවා නේද කියා මට සිතුණා. කාසියේ පරිධියට යම් ඝනකමක් තියෙනවානේ. ඒ නිසානේ අපිට එය රෝල් කරන්න පුළුවන්. මේ ඝනකම නැත්තම් පැති දෙකක් නෑනේ. මෙය මට නොයෙක් දේවල්ට සමාන නේද කියා සිතුණා. උදාහරණය අතීතය සහ අනාගතය කාසියේ දෙපැත්ත නම් පරිධිය මේ මොහොත නම් පරිධියක් නැත්තම් දෙපැත්ත ගැන කතා කළ නොහැකි නේද? ඒ නිසා මේ මොහොතවත් එයත් අත නොහැරියොත් අතීතය සහ අනාගතය නොදැනුවත්වම අත්හැරෙනවා නේද? උදාහරණ 2 දුක උපේක්ෂාව සැප උදාහරණ 3 සමුදය පැවැත්ම වය උදාහරණ 4 ඇලීම අතහැරීම ගැටීම ආදී කොතරම් උදාහරණ ඇද්ද? සක්මන පැයක් පමණයි පෙරුවන් සරණයි. ඊළඟට තව කොටසක් එකට ඇඩ් කරලා තිබුණා ස්වාමීන් වහන්සේ. මේ වංචනික ධර්ම වලට යොමු වීමක්ද? විතක්ක විචාර මේ පුණ්‍යහට පිස්සු ඇදිගෙන එනවා වගේ තමයි. මම ඕක ලස්සන නිදර්ශනයක් කිව්වා. මම ඒක කියනවා. යුනිවර්සිටි එකේ ඉන්නකොට දැන් විභාගේ ලඟ වෙලා. රීගල් එකට එනවා හොඳ පරණ පඩංගු දෙමළ මේ මොනවාද ඉංග්‍රීසි චිත්‍රපට You Only Live Twice අනම්මනම්. ඒ වගේම කෙල්ලත් කතා කරලා ඉවල තියෙන හැන්දෑවේ නිකන් දක්කන්න යන පාක්කි කියනවා. මූ කාසියක් උඩ දාලා කියනවලු හතේ කාසියනේ අත පහේ කාසියක් දාන්න. මූණ තියෙන පැත්ත આવොත් කෙල්ලත් එක්ක යනවා. හත පහ කියන එකට આવොත් රීගල් එකට කෙලින් හිටියොත් පාඩම් කරනවා. ටොස් කරන ඉතින් මොහු සම්පූර්ණ සාධාරණ දෙන්නේ. ඉතින් මේ පුණ්‍යයින් හදන්නේ අර ධාරේ ඉන්න හදනවා. නේ පුණ්‍ය අපට පිස්සු. ඕවා ඉන්න පටන් ගත්තාම පුණ්‍ය නෙවෙයි අපුණ්‍ය තමයි මතුවෙන්නේ. භාවනා කරපන් ඕවා පැත්තක දාලා. ඔව් නරක නෑ. ඇත්තටම හරි ජොලි. හැබැයි අපේ බයියෝ ඊට වැඩි හොඳ නිදර්ශන දීලා තියෙනවා. හත පහ වැටුනොත් පිච්චර එක ගන්න යනවා. මූණ වැටුනොත් කෙල දක්කන්න යනවා. බැරි වෙලා හරි කෙලින් හිටියොත් පාඩම් කරනවා. ආය පාඩම් කරනවා කියන තුන්වෙනි විකල්පේ දීලා තියෙන්නේ. ඉතින් ඕක තේරෙන්නේ නැතුව පුණ්‍ය අපරාධේ පෑන නාස්ති කරනවා, කොළ නාස්ති කරනවා. උඹ ඕන එක වැත්තක දාලා භාවනා කරපන්. මම හිතන්නේ පුණ්‍යයි ඉන්නේ මේ මෙල්බන් වල කියලා. මේ අලුතෙන් වයින් වෙච්ච කෑල්ලක් ඔය. පුණ්‍යක්ක බිස්බේන් වල සවුනස්. අඩේ මම හිතන්නේ මේ මෙල්බන් කිය මට දැන් රටවල් මාරු වෙලා තියෙන්නේ. මේ මාරු වෙලා තියෙන්නේ යන්නේ හරි. කොහේ හිටියත් පුණ්‍ය උගක් වෙලා ලියනවා. ලියුවට මොකද ඔය වගේ නිකන් කල්පනා ශක්තියට වැටෙනවා වැඩි. මන් දීලා තියෙනවා ඔකට අනිත් එක බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා හොම්බෙන් යන නිදර්ශන. ආකට උත්තර නැහැ කාටවත් හිතන්න දෙයක් නැහැ. ඒක නිසා පැතලිලන්තේ කියලා පොතක් තියෙනවා පුළුවන් නම් අරන් කිව්වම ෆ්ලැට් ලයින් තියරි කියලා. ඒකේ ඔය ඝනකම නැති ලෝකයක් ගැන කතා කරනවා. ලියන්නේ මේ ත්‍රිමාණ තියෙන මිනිස්සෙක් පැතලිලන්තේ ගැන කතා කරනවා. හරිම ලස්සනයි. තාම එහෙම අදහන කට්ටියක් ඉන්නවා එංගලන්තේ.
ඒ කට්ටිය කියනවා ලෝකේ පැතලී කියලා රවුම් නැහැ. ඉතින් ඒ කට්ටියගේ කතාවල් සම්පූර්ණ සාධාරණයක් යුක්ති විනිපැසිතලීමක් රජාණ්ඩු ඔක්කොම තියෙනවා ඒකේ. මේ පැතලිලන්තේ කතාවක් තියෙන. ඒක නිසා ඔය තේරීගෙන එනකොට පුදුම විදිහට ප්‍රොලිෆික් මේ mental proliferation එන්න පටන් ගන්නවා. ඒක නරකමත් නැහැ. හැබැයි ඒකට උඩගෙඩි දෙන්න යන්න එපා. එතකොට ප්‍රත්‍යක්ෂ නැති වෙනවා. පරෝක්ෂාව ඇති ඉදිරියට එනවා. ඒක නිසා ඒන දේවල් හටහන් කරලා තියන්නේ. ඒකේ දෝෂිකුත් නැහැ. මොකද හරි විචිත්‍රයි. නමුත් ඒ විචිත්‍රතාවයේ මත ඩ්‍රැමැටික් නේචර් එක මත සත්‍යයේ තියෙන අහිංසකම නැති වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ප්‍රත්‍යක්ෂයට දීලා මේ එන එක වළක්වන්න යන්න එපා. ඒක මහසිසයිඩොත් කියනවා ඒක එන්නේත් භාවනාවේ ප්‍රතිඵලයක් විදියට. හැබැයි මේක කල්පනාවක් බව නැත්නම් මනසෙන් හදාගත් එකක් බව ප්‍රත්‍යක්ෂේ තනියම හිට ගන්න දෙයක් බව තේරුම් අරගෙන හැකි තාක් දුරට දැන් මේ පුණ්‍ය වගේ චරිතයක තව ඉදිරියට ප්‍රත්‍යක්ෂයටම තන දීගෙන යන්න ඕනේ. එතකොට පරෝක්ෂාව එහෙම නැත්නම් ඔය කියන ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එක ඔය කියන අන්වේ ඥාන වැඩෙනවා. ඒක තමයි මිනිස්සු ගොඩක් ආකර්ෂණය වෙන්නේ. හැබැයි ඒක ප්‍රමාණ ඉක්මන දෙන්න හොඳ නැහැ. පොඩ්ඩලමෙන්ට කෑම කවනකොට පපඩම් දෙන්න වගේ පත් කරක් කෑවෝ පපඩම් කෑල්ලක් දෙනවා. නැතුව පපඩම් විතරක් දීලා කරන්න යන්න එපා. ඒක නිසා මේ කෙලින් හිටියොත් පාඩම් කරන්න. සතපහේ මුණ වැටුනොත් කොල්ලත් එක්ක යන්න. ඒ නැත්නම් සතපහ කියලා තියෙනක හොඳ චිත්‍රපටයක් බලන්න යන්න. ඉතින් එහෙම කරලා අපි ජීවත් වෙමු. එහෙමයි ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් ලැබිලා තියෙන ප්‍රශ්න එපමණයි. හොඳයි වෙලාව හොඳයි 9:00යි අපි පහලිය කුටියට තද වෙන්න ඉස්සෙල්ලා මයික් එක දෙනවා පහලිය කුටියට. අවසරයි ස්වාමීන් වහන්සේ. දවසේ ධර්ම දේශනාව සමග බැඳුණු ධර්ම සාකච්ඡාවයි දැන් මේ නිමා වුණේ. සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්න යෝගාවචර පිරිස. දෙස් විදෙස් ඇදහිය ඇති පිරිස. එසේ සකස් වුණු ධර්ම සභාවක පූජනීය නායක ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව පවත්වන්නට යෙදුණේ. එසේ ධර්ම දේශනාව පවත්වමින් ඒ සවන් දෙන පිරිසට අවශ්‍ය කරුණු පැහැදිලි කරා මතක් කරොත් මේ වෙලාවේ පිරිසට ආරෝග්‍ය ශාලාව විශේෂයෙන් පෙන්වුවා යන්න නිතර කියලා. එතන ඉන්න මහල්ලෙක් ලෙඩෙක් ඒ අය ඉන්නවා එතන රෝගියෙක් ඒ පිරිස ඉන්නවා. මිනිහක් එහි තියෙනවා. එතෙන්ට ගියාම දැනගන්න පුළුවන් ගොඩක් දේවල්. පූජනීය නායක ස්වාමීන් වහන්සේ නායකත්වයේ ධර්මයෙන් ඒ සංඝ පීතෘත්වයේ ධර්මයෙන් ඒ කරුණු පැහැදිලි කරන්න සූදානම් වෙලා සෑම දිනකටම ඒ අවශ්‍ය කාරණා කියා දෙමින් බොහෝ පින් රැස් කරගත්තා. අප සැමත් සම්බන්ධ වෙමින් අත්පත් කරගත්තා වූ සීල පිණුත් අපටත් ලෝවැසි සැමටත් නිවනින් සැනසෙන්න හේතු වේවා කින් ප්‍රාර්ථනා තබාගෙන මෙසේ පින් දෙමු. ඉත්තාවතා චම්මේ සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ